අපි පැමිණි සිටින සියලු දෙනා පංචශීලයේ පිළිපදිනවා. නමස්කාරය කියමු පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิසාදු කියමු. සියලු දෙනාටම සුබ දහවල් කාලයක් වේවා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවට මගේ ආරාධනාව පරිදි සැපත්ව සිටින අපේ චන්ද්‍රලාල් අබේ ගුණවර්ධන මැතිතුමන්, ඒ වගේම නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු උපසභාපති කාව්‍ය විශාරද අපේ සරත් අබේසේකර මැතිතුමන්, ඒ වගේම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධව සිටින ඒ මහත් මහත්මීන් සියලු දෙනාමත්, ඒ වගේම අපේ ගම්වාසී දායක පින්වතුන් වශයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින ඔබ සියලු දෙනාම, ඒ අතරත අපේ දහම් පාසලේ දුවදරුවන්, අපේ දහම් පාසලේ ගුරුවරුන්, ඒ වගේම ගම්මැද්දේගොඩ ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු සභාපතිතුමන්, ලේකම්තුමිය ඇතුළු කොට ඇති නිලධාරී මණ්ඩලය, ඒ වගේම සමාජික මහත් මහත්මීන් වශයෙන් ඔබ සියලු දෙනාටම නැවත වතාවක් සුබ දහවල් කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ මේ අවස්ථාවේ මේ රැස්වීම පිළිබඳව වචන කිහිපයකින් අරමුණ පැහැදිලි කරන්නට මම අවස්ථාව උදා කර ගන්නවා. අපි කවුරුත් මේ වන විට ජාතියක් හැටියට, රටක් හැටියට බරපතල අනතුරකට මුහුණ දීලා ඉන්නේ. හැබැයි මේ අනතුර තවමත් ගම්වාසීන් වශයෙන් අපට බරපතල ලෙස දැනුනේ නෑ තවම. නගරවාසීන්ට මේ වන විට ඒක දැනිලා තියෙනවා අපට වඩා. හැබැයි ගම්වාසීන් වශයෙන් අපට තවම ඒ අනතුර ඒ තරම් ප්‍රබලව දැනුනේ නෑ. නමුත් අමතක කරන්න එපා, මට වඩා මේක සාක්ෂි සහිතව අපේ චන්ද්‍රලාල් මැතිතුමන් ඉදිරියේදී ඔබව දැනුවත් කරાવી. ආහාර හිඟයක් පිළිබඳව අනතුරු ඇඟවීම් සිද්ධ වෙනවා. මෙතෙක් කාලයක් මම හිතන්නේ මට වඩා වයසින් වැඩි උදවිය මෙතන ඉන්නවා. ඔබේ ජීවිත කාලය තුළ ඔබ අත්දැකීමක් ලැබලා නැතු ඇති. එහෙම දෙයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්වත් මීට පෙර ලැබිලා නැතු ඇති. හැබැයි මේ වන විට ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකයටම අනතුරු ඇඟවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි ඉදිරියේදී බරපතල ආහාර හිඟයක් වෙන්න පුළුවන්, සිද්ධ වෙන්න පුළුවන් කියලා. දැන් ඒක වෙන්න පුළුවන් කියන එකට සාක්ෂි අපට පේන්න තියෙනවා. සාධක පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඇස්කන් පියාගෙන ඉන්න ඕන යුගයක් නෙවෙයි මේ උදා වෙමින් තියෙන්නේ. දැන් සාක්ෂි මොනවද කියලා මගේ දැනුමේ හැටියට මම ඔබට පැහැදිලි කළොත්,
දැන් ලංකාව කියලා කියන්නේ කෘෂිකාර්මික රටක්. ලංකාවේ භූමියෙන් වැඩි ප්‍රමාණයක් විවිධ වූ භෝග වගාවන් වලට යොදා ගන්නවා. අපේ රට ලෝකේ රටවල් අතරද බැලුවොත් සදාහරිත මේ පරිසරයක්. ඒ කියන්නේ ගස්වැල් වැවෙන නිල්ල පිරුණු රටක්. මේ වගේ රටවල් තව ලෝකේ කොච්චරද තියෙන්නේ කියලා මට වඩා හොඳට ඉදිරියේදී චන්ද්‍රාල් මහත්මයා පැහැදිලි කරાવી. අපි දන්න තරමින් අපේ රටේ කොහේවත් නිසරු භූමියක් නැහැ. නිසරු භූමියක් නැහැ. ඔය ඇත්තෝ ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්නට ඇති ලංකාවේ ශුෂ්ක කලාප කියලා. කොහෙද? මේ පැත්තෙන් බැලුවොත් දකුණේ කෙළවර හම්බන්තොට, අනිත් පැත්තේ වයඹ පළාතේ කෙළවර පුත්තලම පැත්ත. හැබැයි ඔය භූමි දෙකම කිසිම ගහක් කොළක් වැවෙන්නේ නැති නිකන් හිස් මුඩුබිම්ද? නෑ. කොච්චර වගාවන් ඒවැයි කරනවද? අපේ මේ පළාත්වල නොකරන වගාවන් හම්බන්තොටට ගියන් පස්සේ දකින්න පුළුවන්. පුත්තලම පැත්තට ගියන් පස්සේ දකින්න පුළුවන්. ඒවා ශුෂ්ක කලාප කියලා නම් කරාට සදාහරිත භූමි, වන වගාවන් තියෙන ප්‍රදේශ, ඕනම භෝගයක් වවන්න පුළුවන් ප්‍රදේශ. ඒ වගේ වාසනාවන්ත රටක් අපේ රට. හැබැයි ඒ වාසනාව යටපත් කරගෙන දැන් ආහාර හිඟයක් උදා වෙන්න පුළුවන් වටපිටාව නිර්මාණය වෙමින් තියෙනවා. මගේ දැනුමේ හැටියට අපේ රටේ අවශ්‍ය කරන සහල් නිෂ්පාදනය කරන්නේ අපේ රට තුලමයි. අපේ රටේ ජනතාවට අවශ්‍ය කරන සහල් කන්න දෙකක් ප්‍රධාන වශයෙන්ම වගා කරනවා. ඔය කන්න දෙකෙන් එන සහල් ටික තමයි සමහරට මේ අපේ පළාතේ කන්න දෙකම කුඹුරු පුරන් වෙනවා. නමුත් කඩේට ගියන් පස්සේ ගන්න හාල් තියෙනවා. ඒ නිසා අපට හාල් වල හිඟයක් දැනෙන්නේ නැහැ. ගෙදර නැතත් කඩේට ගිය තැනින් හාල් ටික ගන්න පුළුවන්. දැන් අනතුර තියෙන්නේ ගෙදර හාල් හිඟ වෙන එක නෙමෙයි. කඩේ හාල් හිඟ වෙන එක. අන්න එතරම් අනතුර තියෙන. එතරම් ප්‍රශ්නේ මතුවෙන්නේ. කඩේට හාල් එන්න තැනක් නැහැ. එන්නේ කොහෙන්ද? මහා පරිමාණයෙන් සහල් වගා කරන, වී වගා කරන ප්‍රදේශ තියෙනවා අපේ රටේ. අනුරාධපුර, පොළොන්නරුව, අනිත් පැත්තෙන් අම්පාර, දීඝවාපිය, මඩකලපුව, ත්‍රිකුණාමලය, ඔය සියලු ප්‍රදේශ මහා පරිමාණයෙන් වී වගා කරන ප්‍රදේශ. හැබැයි දැන් කන්න දෙකක් තිස්සේ මොකද වුනේ? කන්න දෙකක් තිස්සේ මොකද වුනේ? අපේ පාලකයන්ගේ තකතිරු තීරණ නිසා දැන් කන්න දෙකක්ම පාළු වෙලා තියෙන්නේ. කන්න දෙකක්ම පාළු වෙලා. ඊළඟට කොහෙන්ද කඩේට හාල් එන්නේ නම්? දැන් කඩේට හාල් එන්න තියෙන මාර්ගය ඇහිරිලා. ඔබ මොනවා හරි Tamanට තියෙන දැන් මේ පළාත්වල තියෙන බොහොම පුංචි කුඹුරු ඉඩම්නේ. වී කුරුණිය දෙක වැපිරෙන ඉඩම් තියෙන්නේ. ඒ ටික හරි වපුරලා ඔබ ගෙදර වී ටිකක් තියාගත්තොත් ඔබට කැඳ ටිකක් හරි බොන්න පුළුවන් ඉදිරියට. හැබැයි අර ටවුන් එකේ නගරබද අර මහල් නිවාසවල ජීවත් වෙන මිනිස්සුන්ට කොහෙන්ද හාල් ටිකක් ගන්න හම්බ වෙන්නේ? ඔන්න එන අනතුරු අපි ඉදිරියේ. ඔය කන්න දෙක පාළු වීම, කන්න දෙක අසාර්ථක වීම තමයි ප්‍රධානම හේතුව අපේ රටේ ආහාර හිඟයකට. ඊළඟට වෙනදනම් ආණ්ඩුව මොකද කරන්නේ? රටේ සහල් නැතිනම් හිඟ වෙනවනම් පිට රටකින් සහල් ලැබුම් කරනවා. දැන් මොනවද දීලාද හාල් ගන්නෙ? දැන් මේ දවස්වල ආණ්ඩුව හිඟා කනවා තෙල් නැමක් දෙකක් අරගන්න. ඒ තත්ත්වයට රට බංකොලොත් වෙලා. අපිව පාලනය කරපු අපේ ඡන්දයෙන් පත් වෙච්ච අපේ පාලකයෝ අපේ රටට උදා කරපු තත්ත්වය මෙන්න. නිදහස් හම්බෙලා අවුරුදු 74ක් යනකොට අපේ මේ තරම් වාසනාවන්ත රට, මේ තරම් සම්පත් තියෙන රට හිඟා කන රටක් බවට පත් වෙලා. දැන් ලෝකේ රටවල් ගාන ඉල්ල යනවා අපට ඩොලර් ටිකක් දෙන්න, අපට ආධාර ටිකක් දෙන්න, අපට තෙල් නැවක් දෙන්න, අපට බෙහෙත් ටිකක් දෙන්න කිය අපේ පාලකයෝ හිඟා කනවා. උන්ගේ ඔලොමොට්ටල තීරණ නිසා මුළු රටක්ම 2,20,00,000ක ජනතාවට දැන් බරපතල අනතුරකට පත් වෙලා ඉන්නේ, මුහුණ දීලා ඉන්නේ. මම මේ දේශපාලනය කතා කරනවා නෙවෙයි. මොකද මේ ඉන්න උන්දලට අපි ඡන්දෙ දුන්නා. යමක් කරයි කියලා හිතුවා. ඒ නිසා 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. අවසානයේ මෙන්න අත්වෙච්ච තත්ත්වය. ඉතින් ඒ නිසා උන්ට සාප කර ඉන්න එක නෙවෙයි මේ වෙලාවේ අපි කරන්නට ඕන. අපි මහන්සි ගන්නට ඕන මම සහ මගේ ළඟ ඉන්න උදවියවත් රැකෙන්න.
අපි අන්න ඒකට අවධානය යොමු කරන්න කාලය ඇවිල්ලා ඉන්නේ. ඉතින් මට වගකීමක් තියෙනවා මගේ ගමේ දායකයෝ අපට දානි දෙන දායකයෝ කුසගින්නේ මැරෙන්න දෙන්නේ නැතුව කොහොම හරි රැකගන්න. ආරක්ෂා කරගන්න. අන්න ඒ වෙනුවෙන් ගත්ත එක පුංචි උත්සාහයක් තමයි මේ. එක පුංචි උත්සාහයක්. මීට කලින් මම තව පුංචි උත්සාහයක් ගත්තා. අර පන්සල ඉස්සරහා මම පුංචි දැන්වීමක් ප්‍රදර්ශනය කළා. මොකද ගම පුරා දැන්වීම් ගහන්න තරම් මුදලක් වත්කමක් මට නැහැ. ඉතින් ඒ නිසා එක දැන්වීමක් හදලා මම ඒක පන්සල ඉස්සරහා ප්‍රදර්ශනය කළා. ඊට අමතරව මම ඒක මුහුණු පොතරත් දැම්මා. කැමති කෙනෙක් බලන්න කියලා. මම ඔය ගත්ත පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි මේ මුළු ගමම එකතු කරලා මේ පිළිබඳව දැනුවත් කරන්නට කාලය නැහැ. ඉතින් ඒ නිසා මම අපේ ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු සභාපති විජේරත්න නාගරිතාන අයියාත් ඒ වගේම ලේකම් මාලා ජයසිංහ අක්කත් එක්කත් සාකච්ඡා කරලා මම කිව්වා මෙන්න මේ අහවල් දවසට පන්සලට එකතු කරන්න සමිතියේ සමාජිකයෝ ටික හරි ඒ අය දැනුවත් කරන්නට කටයුතු කරනවා කියලා. ඒ අතරේ මම හමු වෙන අයට තවත් පණිවිඩ කිව්වා. දහම් පාසලේ දරුවන්ට කිව්වා, ගුරුවරුන්ට කිව්වා. හැබැයි ඒ කිව්වේ අද උදේ. එන්න තරම් වෙලාවක් නැති වෙන්න පුළුවන්. කොහොමින් හරි සතුටු වෙනවා මේ තරම් පිරිසක් මෙතනට ඒක රාශී වීම පිළිබඳව. ඉතින් මේ රැස්වීම කැඳවන්නට, මේ රැස්වීම මේ විදිහට පවත්වන්නට මට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා දුන්නේ මාත් එක්ක මගේ දුක සැප බෙදාගමින් ළඟින් ඉන්න අපේ මාපලගම ඉසුරු මදු සංකමල්ලි. ඔහු මෙතන නැති වුණත් මම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. මොකද ඉසුරු මදු සංකමල්ලි සහ අපේ චන්ද්‍රලාල් අබේ ගුණවර්ධන මෙතුමන් අතර බොහොම සමීප හිත මිත්‍රකමක් තියෙනවා. ලෙන්ගතුකමක් තියෙනවා. අන්නේ හිතවත්කම අනුව තමයි ඉසුරු මල්ලි මෙතුමන් සමග සාකච්ඡා කරලා අද මෙතුමාගෙන් මේ වෙලාව ඉල්ලගත්තේ. ඉතින් මම බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා අපේ ඒ ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙන කෘෂි විද්‍යාඥයෙක් හැටියට, ඒ වගේම පරිසරවේදියෙක් හැටියට, ලංකාවේ 3 වතාවක්ම හොඳම ගොවිය හැටියට සම්මාන ලැබපු එතුමා දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දුර ගමනක් ගිහිපු කෙනෙක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතුමා ඒ වගේ තනතුරු වල යෙදিলা හිටියා. ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රය තුලින් රටට ප්‍රදේශයට සේවයක් කරන්න එතුමා මහන්සි ගත්තා. ඉතින් ඒ වගේ දිගු ගමනක් යන අතරේ අද වෙනකොට එතුමා මුළුමනින්ම පෙනී සිටින්නේ අපේ කෘෂිකර්මය වෙනුවෙන්. කෘෂිකර්මය නගා සිටවන්න, ගම්මාන මට්ටමින් කෘෂි ගොවිපොළවල් ඇති කරන්න එතුමා පෞද්ගලිකව තමන්ගේ ධනය වියදම් කරමින් බීජ පැකට් ලබා දෙමින් ඉතා විශාල සේවාවක් මේ අවස්ථාවේ සිද්ධ කරනවා. සැබවින්ම රාජ්‍ය අනුග්‍රහය ලැබිලා කරන්නට ඕන සේවාවක් තමයි එතුමා මේ වන විට තනියෙන් කරගෙන යන්නේ. මම ඊ හවස කතා කරලා එතුමන් එක ඇහුවා ඔබතුමා එනකොට කොහොමද කී දෙනෙක් විතර එනවද? අනේ හාමුදුරනේ කවුරුවක් නැහැ කොහොම මං විතරයි කොහෙන්නේ. ඉතින් රටට සම්පතක් අපට සම්පතක්. මොකද එතුමා අපේ මේ ගාලු දිස්ත්‍රික්කයේ පුරවැසියෙක්. අන්න ඒ වගේ වටිනා ජාතික සම්පතක් එතුමාගේ වටිනා කාලය පැයක් හමාරක් අපේ ජනතාව වෙනුවෙන් ලබා ගන්නට ලැබීම පෞද්ගලිකව මම ලැබපු ජයග්‍රහණයක් හැටියට තමයි මේ අවස්ථාවේ සලකන්නේ. ඉතින් මම ඇත්තටම මේ ගමම දැනුවත් කරලා ගමම එකතු කරලා කළ යුතු රැස්වීමක්, කළ යුතු දැනුම් දීමක්. හැබැයි එහෙම කරන්න තරම් කාලයක් තිබුණේ නැහැ. අපි එතුමන් එක සාකච්ඡා කරන දින වෙන් කරගෙන දවස් 2යි හෝ 3යි වෙන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ රැස්වීම මේ විදියට පවත්වන්නට පුළුවන්කම ලැබුණේ. කොහොම හරි ආරංචිය ලැබ හෝ මෙතනට පැමිණි ඔබ සියලු දෙනාම බොහොමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගන්න අතරේ මම කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මාධ්‍ය ආයතන වලින් මේ අවස්ථාවට පැමිණෙයි කියලා. මාධ්‍ය ආයතන 3ක් නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ස්වර්ණවාහිනී රූපවාහිනිය, ඒ වගේම ITN රූපවාහිනිය, ඒ වගේම හරිදේ රූපවාහිනිය කියන මේ රූපවාහිනී ආයතන 3ම නියෝජනය කරමින් එම මහත්මී මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව අපේ ගම්වාසීන් වෙනුවෙන් ඒ සියලු දෙනාම පිළිගනු ලබනවා. ඒ අතරේ කවදත් අපේ ගමේ සියලු කටයුතු වලදී යෝධ ශක්තියක් අපට ලබා දෙන, නිරන්තරයෙන්ම ගමේ
අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී හිටින අපේ හිටපු ගරු ප්‍රාදේශ සභා උපසභාපති කාව්‍ය විශාරද සරත් අබේසේකර මැතිතුමන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම අපේ ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු සභාපතිතුමා ඒ වගේම අපේ ගරු ලේකම්තුමිය ඇතුළු කොට ඇති ඒ සමාජික මහත් මහත්මීන් ඒ වගේම අපේ දහම් පාසලේ දුවදරුවන් ආචාර්ය මණ්ඩලය ඇතුළු ගම්වාසී සියලු දෙනාම බොහොමත්ම සෙනෙහසින් මේ අවස්ථාවේ පිළිගන්නා අතර අපි වෙනුවෙන් අද මෙතුමා මේ කරන යෝධ කැපකිරීමක් මම දැන් මේ මෙතෙන්ට ආවට පස්සේ දැනගත්තේ මේ රැස්වීමෙන් පස්සේ ආයේ 2:00 රැස්වීමක් 3:00 රැස්වීමක් 4:00 රැස්වීමක් මම හිතන්නේ දවසකට රැස්වීම 5:00ටත් තියනවලු. දවසකට රැස්වීම 8ක් 10ක් විතර එතුමා ආමන්ත්‍රණය කරනවා ඇති. මේ කතා කරන්නේ මෙන්න මේ ඉදිරියේදී එන්න පුළුවන් සාගතයෙන් ඔබව අපිව ගලවා ගන්න. ඒ වෙනුවෙන් මොනවද අපි කරන්න ඕන කියලා අපේ අවධානය යොමු කරවන්න. ඉතින් ඒ සඳහා එතුමාට අවස්ථාව ලබා දෙන එකයි මේ අවස්ථාවේ කළ යුතු වන්නේ. තවදුරටත් මම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම පුංචි ආරාධනාවක් කළා අර දැන්වීමෙන් ඒ තමයි ගමේ වගා කරන්න ඉඩම් නැති අය ඉන්නවනම් එන්න මාත් එක්ක කතා කරන්න පන්සල් වත්තේ වැඩිපුර ප්‍රමාණයක් තාම තියෙන කැලේට ඒ ඉඩ කඩ මන් ලබා දෙන්න සූදානම් කියලා. හැබැයි සන්තෝෂයි තාම කරුවක කතා කරන්න ආවේ නැහැ. ඉතින් ඒ ආරාධනාව නැවතත් සිහිපත් කරමින් ඔබ සියලු දෙනාම නැවතත් බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගනිමින් මම ආරාධනා කරනවා අපේ චන්ද්‍රලාල් අබේගුණවර්ධන මැතිතුමන්ට මෙතෙන් සිට ඔබව ඒ අවශ්‍ය සියලු කරුණු පිළිබඳව දැනුවත් කරමින් මේ සාකච්ඡාව මේ දේශනය ඉදිරියට පවත්වාගෙන යන්නට කියලා. ගෞරවනීය පූජනීය අපේ ගුරු හාමුදුරන්ගෙන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ නාගොඩ ප්‍රාදේශ සභාවේ හිටපු විපක්ෂ නායක තුමාගෙන් ඒ වගේම අපේ මගේ ගෙදරට අල්ලපු ගෙදර අපේ නංගිගෙන් ජාලි අයියා අපේ මාධ්‍යවේදී මහත් මහත්මීන් සියලු දෙනාගෙන් අවසරයි. මම හිතනවා ඇත්තටම පළවෙනියටම කියන්නම් අපි අයි මේ වගේ වැඩසටහනක් කරන්නේ අපේ හාමුදුරුවෝ ඔයාලට දැනුවත් කරා. පළවෙනියටම මම නම් කරන්නේ මම බෞද්ධයෙක් නිසා. මම බෞද්ධයෙක්. ඉතින් ඒක නිසා තමයි මම මේ වගේ වැඩසටහන් කරන්නේ. මම දේශපාලනය කරා 2016 වෙනකන්. අවුරුදු දෙකක් ඇත්තටම කරේ. ඉතින් ගාලු දිස්ත්‍රික්කෙ මිනිසුන් ගාක් ඡන්ද දුන්නා මට. මට දේශපාලනය ගැලපෙන්නේ නැහැ කියලා හිතුණු හින්දා මම අවුරුදු 7කට ඉස්සෙල්ලා දේශපාලනයෙන් සමුගත්තා. එදා ඉඳලම දේශපාලනය කරනවා. අර ඉන්ද්‍ර නීතිය අර පහුගිය කාලේ ලෙඩ වෙච්ච මොකද කොරෝනා හැදිච්ච කාලේ මම කෝටි 3-4ක කන්න මේ හැම ගමකම ජාලිය මහත්තයලා දන්න මේ පැති වලටත් එව්වා. මොන රාගලද බදුල්ලද ලංකාව පුරාම ගෙනහිල්ලා බෙදුවා ලොරි ගණන්. දවසට ලොරි 2-3ක් වෙන්න. එදා අවශ්‍යතාවය තියුණේ ආහාර. එදා ආහාර බෙදුවා. යාල කැලේ සත්තු බඩගින්නේ හිටිය මහා පෑවිල්ලක් ඇවිල්ලා කෝටි ගාණක් වියදම් කරලා නැවතිලා මාසෙකමාරක් ඉඳන් වතුර ගැහුවා. මේ එකක් දෙකක් මං කිව්වේ. මේ දැන් කරන්නේ මේ වෙනකොට පවුල් 1,08,000කට ඔයාලට වගේ එළවලු වැට දීලා තියෙනවා දැනුමත් එක්ක. රටේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයාගේ ඉංජිනේරුවගේ ඉඳලා පල්ලෙහාම තැනට එනකම්. ඒ දෙන්නෙත් මේ හැම දෙයක්ම කරන්නේ බෞද්ධයෙක් නිසා. මගේ ආගමේ ධම්මපදයේ පළවෙනි ගාථාවේ කියපු දේ තමයි මං කරන හැම දෙයක්ම මගේ පස්සෙන් එනවා. කරත් එක රෝදේ වගේ එනවා. මනෝපුම්පං ගමා ධම්මා මනෝසිට දන්නෝනේ. හේවණල්ලෑවක් වගේත් මගේ පස්සෙන් එනවා. තව වෙලාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා වපුරන්නේ මුන්නම් මුන් තමයි ලැබෙන්නේ. වල් වැපුරුවොත් වල්. වී වැපුරුවොත් වී. ජේසුස් වහන්සේත් මේ විදියට වපුරන දේ තමයි ලැබෙන්නේ. හැම දහමකම මේ වචන ටික කියලා තියෙනවා. මගේ දහමට අනුව මං හිතන්නේ මං වපුරනවා මම දේශපාලනේ දැන් කරන්නේ මේ. දේශපාලනේ කියන්නේ ජනතාවට මොනවා හෝ දෙයක් කරන එක. සියලු සත්තා සිව්පාව ආරක්ෂා කරන එක. ඉතින් ඒ වගේ රට්ට වටේම ගිහලා ඊයේ දවසේම කොළඹ. ඒක නිසා මගේ බෞද්ධයෙක් වශයෙන් මම ඒ දේ කරනවා. ඒ දේ මට ඕනම තරම් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මම අත් ඔබ වගේම මේ හිනිදුම්පත්තු වීම ඉපදිලා ඒලෝලුවවලා ওই හිනිදුම්පත්තුවේ කෙළවරක ඉඳලා ලංකාවේ තියෙන ප්‍රධානම ව්‍යාපාර 13ක් විතර මම අද කරනවා. මේ ලංකාවෙන් විශාල වශයෙන් මුළු ලංකාවෙම කට්ටිය එකතු වෙලා තේ වලින් ගේන මුදලට කිට්ටු ආසන්න ගාණක් මගේ ව්‍යාපාර වලින් ලංකාවට ඩොලර් එනවා. ඒකට ඔයාලට සාමාන්‍ය හිතාගත්තයි විශාල ව්‍යාපාර ප්‍රමාණයක් මේ රටේ. කරන මේ ගාලු දිස්ත්‍රික්කෙම බඩු මිල පාලනය කරලා තියෙන්නේ මම ඔයාලා දන්නවත් දන්නෙත් නැහැ. මුළු ගාලු දිස්ත්‍රික්කෙම. ඒකට හේතුව මම
ආයතනයක් තියෙනවා. එතන අපි හුඟා කඩුවට දෙන්නේ මෙතුමාලා නම් දන්න මේ කවුරුත්. ඒ විශාල ඉතින් අපි ගාලු දිස්ත්‍රික්කෙන් 50ක් විතර ඇත්තටම බඩු ගන්න අපේ. ඉතින් ඒ වගේ මුළු ලංකාවේ මම එක ව්‍යාපාර කීපයක් කළා. හැබැයි මේ හැම දෙයක්ම ලැබුණේ මං ඉල්ලලා හිතලවත් නෙමෙයි මේ ගමේ ඉපදිලා හිනිදුම් මල්ලිකාවේ ගිහිල්ලා ලොකු හාඳුරු ගාව ඉගෙනගෙන ලොකු හාඳුරුත් එක්ක පණංගල පිරුවනේ. ඉතින් එහෙම ඉඳපු සාමාන්‍ය කෙනෙක්. හැබැයි මං පුළුවන් තරම් මට පුළුවන් දේ මේ රට වෙනුවෙන් කරනවා. ඒක තමයි මගේ යුතුකම. මං ඒක කරන්නේ ඒකට. ඒ කියන්නේ ඔයාලා කාගෙන්වත් මේ ලෝකේ කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නෙවෙයි. එකම අරමුණ මම දන්නවා. මා වපුරන දේමල් තමයි මට ලැබෙන්නේ. මට කරන්න තියෙන පුණ්‍ය කර මම දන්නේ උගාක් මම ඉගෙන ගත්තේ ඇත්තටම අපේ හාමුදුරනේ කලා විෂයන්ගෙන් මම උපාධි කළා එම්පිල් එක වෙනකන් කරලා තියෙනවා. හැබැයි මම කුෂිකර්ම ආස නිසා වෙනම ඩිප්ලෝමාවක් කළා ලෝකේ රටවල් 16ක 17 ගිහිල්ලා පොත්පත් ලියලා ඔයාලා රූප මාධ්‍ය වලින් ඉස්සර දකින්න ඇති මම හැමදාම රූපවාහිනිය නුග්ගසෙවන අපේ ගෙවත්ත වගේ වැඩසටහන් වල ඉඳලා රටේ කුෂිකර්මෙන් දැනුවත් කර මම එදා ඉඳලම කිව්වා කුෂිකර්මෙන් තමයි අපිට දියුණු වෙන්න තියෙන ලේසිම පහසුම ක්‍රමය කියලා. හුඟක් මිනිස්සු ඉතින් ඒක කරේ නැහැ. කවුරුත් හැම කෙනෙක්ම කාගේ හරි අඩුවක් තමයි දැක්කේ. මම කවදාවත් මේ අපේ නායක හාමුදුරනේ මේ Facebook කියලා එකක් තියෙන මේකෙන් අවුරුදු 9ක් ඉන්නවා. ජීවිතේ කිසිම දවසක කිසිම පාක්ෂිකයන් නායකයෙක් කවදාවත් විවේචනය කරපු එකක් විවේචනයවත් කළා නැහැ. මම පිළිගන්නේ නැහැ කවුරුවත් නරකයි කියලා නරකත් ඇති හොඳත් ඇති. මම දන්නේ නැහැ දැකලා නැහැ. මහින්ද මහත්තයත් හොඳයි මට. චන්ද්‍රිකා මැඩනුත් හොඳයි මට. රනිල් වික්‍රමසිංහ මහත්තයත් හොඳයි. අනුරු කුමාර දිසානායක මහත්තයත් හොඳයි. ඡන්දෙ දෙන වෙලාවට උගත් බුද්ධිමත් දක්ෂ මිනිස්සෙකුට මම හැමදාම මගේ ඡන්දෙ දීලා තියෙන්නේ. මල ගෙදරාවට, මගුල් ගෙදරාවට, දාන ගෙදරාවට පිටතට්ටු කරාට මම කවදාවත් ඡන්ද දීලා නැහැ. මගේ දරුවෝයි මමයි ඡන්ද දෙන්නේ නම් ගිහලා බුද්ධිමත් උගත් වැඩක් කරන දැක්මත් තිබිච්ච මිනිස්සුන්ට. ඒක නිසා මේ කාටවත් මම බනින්නෙත් නැහැ. හැබැයි ඒ කට්ටිය ගාවම තමයි මම හැදුනේ. මගේ රටේ ජනාධිපති මහින්ද. මගේ රටේ ජනාධිපති චන්ද්‍රිකා මැඩම්. හැබැයි මං අද ලංකාවේ කොළඹ ජීවත් වෙන්නේ. මේ ලංකාවේ ඉහළම මට්ටමේ ඉන්නවා. හිනිදුම් පත්තුවෙන් ගිහිල්ලා. එහෙනම් දේශපාලඥයන්ගෙම වැරදිදෝ කියලා මම දන්නේ නැහැ. මට ප්‍රශ්නයක් ඒක. දේශපාලඥයෝ නැරකනම් මමත් එහෙනම් හිනිදුම තාම එළවලුවව දළු ටික කඩලා ෆැක්ටරියට ගිහිල්ලා දීලා ඉන්න මිනිහෙක්. නෑ මම මගේ ජීවිතේ හැම වෙලාවෙම මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා. හැබැයි මං ඉගෙන ගත්තේ මොනවයි? ඔබ ඉගෙනගෙන තියෙන්නේ මොනවයි? ඔබේ දරුවෝ ඉගෙනගෙන තියෙන්නේ මොනවයි? දැන් අපි කතා කරලා බලමු. ඇයි අද මෙහෙම දෙයක් කතා කරන්න ඔයාලා මෙතෙන්ට එකතු වුනේ? අපි පැහැදිලිවම අපේ හාමුදුරුවෝ කොහෙන්ද බැඩිය කියන්නේ නියත වශයෙන් තව මාසිකමාරක් දෙයක් යනකොට දැවැන්ත ආහාර හිගයක් මේ රටේ එනවා. ලෝකෙ මේ තරම් උද්දමනය වැඩි වෙච්ච රටක් ලෝකෙම නැහැ. අපිට නිවැරදි දත්ත තාම ලැබෙන්නේ නැහැ. අද වෙනකොට අපි ලෝකේ රටවල් වලින් අන්තිමයට ඉස්සරහින් ඉන්න රට. ඉතින් ඊට වඩා හුඟක් ඉස්සරහින් හිටපු රටවල් වල දැවැන්ත ප්‍රශ්න වෙලා මේ ජීවිත විශාල වශයෙන් නැති වෙලා තියෙනවා. හැබැයි තෙල් පෝලිමයි ගෑස් පෝලිම් වගේ නෙමෙයි ආහාර පෝලිම මතක තියාගන්න. මේකෙන් මුදව ගන්න අපට පුළුවන් නම් දෙයක් අපි කරනවා. ඒකෙත් අපි පාර පෙන්නනවා. ඔබයි මමයි ඔබේ දරුවෝයි මමයි ඉගෙන ගත්ත දේවල් කියන්නේ. මන් දන්නේ ඇත්තටම හුඟක් ජීවිතේ දේවල්. මම මරියානාගාදි ජඹුර දන්නේ නැහැ. මං එවරස්ට් කන්දේ උස දන්නේ නැහැ. මට ඒක ඔක්කොම ෆෝන් එකේ තියෙනවා. මන් දන්නේ ඉන්දියාවේ ඉන්න නළු නිලියෝන්ගේ ගෙවල් වල කාමර ගාන, එයාලා කසාද මැත්පු ගාන, ඒ නළුවා කවුද, නිලිය කවුද කියලා හඳුනන්නේ මන් දන්නේ නැහැ. හැබැයි ඔබේ ගෙවල් වල දූල පුතාලා නිලියක් නළුවක් හින්දුවක් කියනකොට මෙයා කිව්වේ අරකයි මේකයි මේ ඔක්කොම ටික දන්නවා. ආයිත් ඔක අහන්නේ නැහැ මං ලැජ්ජයි. ඇත්ත එතන. හුඟක් අය දන්නවා අර නළුව අර ක්‍රිකට් ක්‍රීඩක මෙච්චර උඩ පන්දුරක් අච්චර කරා මේව කරා මෙයා මං එකක් අහනවා තුන් වේලම බත් කන ඔබෙන් වම්බොටු පැලයක් හිටවන්නේ කොහොමද? දන්නේ මං අහන්නම් දන්න කෙනෙක් ඉන්නවනේ මට කියන්නේ නෑ මං දන්නේ නෑ. මයියෝ කනට්ටක් හරියට හිටවන්න දන්නවද? නෑ. දන්නේ බතල පැලයක් හිටවන්න දන්නවද? දන්නේ පැහැදිලිවම දන්නේ නැහැ. ඉතින් අපේ වැඩසටහන බල දැන් එක්කෙනෙක් දෙන්නෙක් දන්නොත් ඇති. නිවැරදි ක්‍රමයට. ඌරෙක් කනවා නම් මීයක් කන්න නැති වෙන්න. ඉත්තෑවෙක් කෙනවට අපි මොකද්ද කරන්නේ? වඳුරෝන්ගෙන් මොනවද කරන්නේ? හුඟක් අය දන්නේ නැහැ. කට්ටියගෙන් ඇහුවාම කියනවා අනේ වඳුරෝ වෙනවා. මීයෝ කනවා. අපි කොච්චර හිටෙව්වත් කොණ්ඩ වෙනවා. අපි කොච්චර හිටෙව්වත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේව ටික ඔක්කොම ප්‍රශ්න ටික කියනවා. කිසිම උත්තරයක් නැහැ. කුඹුරට අපි කියනවා බෙහෙත් නැහැ කියලා. ඉස්සර මිනිස්සු අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා මිනිස්සු බෙහෙත් ගැහුවේ. ඔබතුමා කුඹුරු පටන් ගන්න කාලේ බෙහෙත් තියුණාද? නෑනේ. බෙහෙත් තියුණේ නෑ. ඉස්සර මිනිස්සු කුඹුරු කරා පොළ හොඳට තනකොළ තියුන්නේ නෑ. තනකොළ එනවට අපි නවත්තන ක්‍රම 10ක් විතර තියෙනවා. ඉස්සර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තියුනේ අපි දන්නවා තා පැයකින් වහිනවද කියලා අපේ ගොවියෝ. තා දවස් 14කින් වහිනවා. තා දවස් 21කින් වහිනවා. ඔන්න ගම් වතුරක් ගන්නවා. මං කියලා දෙන්නම් ඕන්න. කවි වලින් ඒවා. ඒවා හැබැයි අපි කවුරුවත් දන්නේ නෑනේ. දන්නේ නෑ. අන්න වැරදිච්ච තැන. මම හිනිදුම්පත්තු ඉඳලා
කොළඹට ගිහිල්ලා මේ ව්‍යාපාරිකයෙක් වෙලා මේ රටට මෙහෙම වැඩ කරන්නත් හුඟක් මිනිස්සු තාම හිනිදුම්පත් උර වෙලා ඉන්නත් අපි දෙගොල්ලෝගේ අතර වෙනස තියෙන්නේ මං ඉගෙන ගත්තේ ජීවිතේ හෙට ඕන වෙන මොනවා හරි වැදගත් දෙයක්. පුංචි හරි වැදගත් දෙයක් විතරයි මගේ ඔළුවේ මතක තියාගන්න. කවදාවත් මට අවශ්‍ය දේවල් තප්පරයකට මම මනසට ගන්නෑ නැහැ. ලස්සන චිත්‍රපටි බලන කෙනෙක් මාත් ඔයාලා වගේම. නිදහසක් ලැබුණොත් චිත්‍රපටියක් බලනවා. මගේ දුවෙක් හරි නෝනා හරි ඇහුවොත් චිත්‍රපටිය මොකද්ද කියයි කියලා මම පැය දෙකකින් දන්නේ නැහැ. ඒ වෙලේ hina වෙවි බලනවා. මම දන්නේ නැහැ ඇත්තටම කිසිම බලපු චිත්‍රපටයක නමක් දන්නේ නැහැ. මම ඒකේ දන්නේ නැහැ. ඒ කියන්නේ මේ චිත්‍රපටියේ වෙල වෙන දේවල් ටික බලන් ඉන්නේ. සින්දුවක් අහනවා ආසාවෙන්. හැබැයි කවුද කිව්වේ මොකද්ද තනුව කාගේද ලිව්වේ කවුද කියලා ඇත්තටම මම දන්නේ නැහැ. මට ඕන උන ගමන්ම ෆෝන් එකෙන් මම බලා ගන්න. ඒ ඉතින් මගේ ඔළුවේ තියාගෙන ඉන්නේ මම. හැබැයි කවුරු හරි අලුත් දෙයක් හොයලා තියෙනවනම් ගහක් හොඳට විශේෂයෙන් හැදිලා තියෙනවා මේ පන්සලට යනකොට අතන ගස් ලැබු ගහක ගෙඩි පිරෙන්න තියෙනවනම් මං හිමින් ගිහිල්ලා එතන පොළව කොයි වගේද කොච්චර තෙතද කොච්චර වැලි ගතිය තියෙද කොච්චර කාබනික් කොටස් ප්‍රමාණයක් තියෙද කොස් ගහක මුල ගෙඩි හුඟක් ඇවිල්ලා තියෙනවනම් ගහ වටේ කරකැවිලා කොහොමද මේක ආවේ විනාඩි ගණන් පැය ගණන් ඒක හිතනවා අඹ ගහක විශේෂයෙන් එක අත්තක ගෙඩි තියෙනවනම් අඹ ගහම පිරෙන්න ගෙඩි ඇවිල්ලා තියෙනවනම් මම බලනවා මොකද්ද මේකට මෙතන හේතුව මොකද්ද පොළව වෙනස මොකද්ද මේ හැදිලා තියෙන්නේ කියලා මං ගාක් බලනවා ඒ මම ඒක තමයි වෙනස. මං හිතනවා ඒක තමයි වෙනස. අපි අපේ ආන්දරනේ මේකේ පැලයක් හිටවන හැටි දානවා. පැලයක් හිටවන හැටි දැන් මම මීට අවුරු හැමදාම බලන්න පරණේවට ගිහලා පැලයක් හිටවන හැටි, පොකොස් ගහකින් ගෙඩි ගන්න හැටි, පොල් ගහකින් ගෙඩි වැඩි කරන හැටි දෙන්නේ තුන් දෙනෙක් ෂෙයා කරනවා අපේ ආන්දරනේ. කමෙන්ට්ස් 3-4කුත් දාන හොඳයි කියලා. ඒත් එක්කම තියෙන ආන්දරනේ ගෑනු ළමයි බාගෙට ඇඳගෙන ඉන්න පින්තූරයක් 22000යි 46000යි ෂෙයා. දැන් පෙන්නන්න මේ අද දවසෙත් වුණා 27000 ෂෙයා. ගෑන් ළමෙක් නයිටි විතරක් ඇඳගෙන hina වෙනවා. 27000ක් ෂෙයා. 1 ලක්ෂ ගාණක් බලලා. එතන අපි ඉන්නේ. ඒකින්ද තමයි අපි ඉන්දියාවෙන් හිඟා කන්නේ හිඟන්නව එකතු කරන ඒවා කන්නේ ඒකින්ද. ඔබේ මේ රට වෙනස් කරන්න කතා කරන කොල්ලෝ කෙල්ල තමයි ඒ. වැඩි හරිය මේ ඉන්නේ මේ ඉන්න අම්මලා නෙමෙයි. රට වෙනස් කරන්න කතා කරන කට්ටිය. රට වෙනස් කරන්න කතා කරන කට්ටියගේ Facebook එකට ගිහින් චුට්ටක් බලන්නකෝ මේ කට්ටිය වෙනස් කරන ලස්සන. මෙහෙම අදහස් තියෙන මේ වගේ චින්තනයක් තියෙන අයද මේ රටවල් වෙනස් කරන්නේ නෑ අපිත් රට වෙනස් කරන්න දඟලනවා මෙන්න මෙහෙම ඇවිල්ලා ලංකාව පුරාම ගිහලා වැඩසටහන් කළා දියුණු වෙන හැටි කියලා දීලා අපි හිතන්න ඕන හැටි කියලා දීලා අපි වෙනස් වෙන්න ඕන හැටි කියලා දීලා අපි උත්සාහ කරන එක ඒකයි වෙනස මන් දන්නේ මං හිතන්නේ එහෙම පමණක් කළාට මට පිස්සු ඇති නැත්නම් රටටම පිස්සු ඇති මං හිතන්නේ නම් එහෙමයි හැබැයි හැම දෙයක්ම ලැබිලා තියෙනවා මං කරන දේවල් එන්නේ නැති. මගේ අපේ හාන්දරනේ තල්ගම්පල ගේ තියුණු ඉස්සෙල්ලා ගාල්ලේ හිනිදුමින් ගිහිල්ලා ගේ හදලා සැබ් එක දාන්න තියුණා 450000ක්. මගේ එක දුවෙක් 5 වසරේ අනිත් දුව 3 වසරේ දැන් එක්කෙනෙක් මහේත්‍රාජ් කෙනෙක් එක්කෙනෙක් වෛද්‍යවරයෙක් කොළඹ ජාතික රෝහලේ ඒ කාලේ 6 වසර 7 වසර වගේ මගේ දුවල දෙන්න සැබ් එක නැහැ පොඩි කෑල්ලක් ගේ සැබ් හදාගෙන අපි හිටියේ. සුනාමි ආවා. 450000ම බඩු ගෙනහිල්ලා බෙදුවා කන්නයි බඩු. ඒ ලක්ෂයකුයි 25000කුයි ණයත් තුනා කිට්ටුව කඩ දෙකකට. ඒකෙත් බඩු බෙදුවා. හැබැයි මාස දෙක තුනෙන් මං ගේත් හැදුවා. මට ඒ බෙදනකොට පොරින කෙනෙක් හම්බුණා. එක විදිහට කොන්ට්‍රැක්ට් එකක් ආවා මං ගේ හැදුවා. යාළ ගිහිල්ලා කැලේ මං කිව්වනේ වතුර ගැහුවා කියලා අපේ හාමුදුරනේ මාස ගාණක් කරා පිටි නායක හාමුදුරුවොත් ඇවිල්ලා මාසෙයි දවස් 15ක් කිසිම මාධ්‍යයකවත් දාන්න දුන්නේ නැහැ. දන්නේ නැති මෙතුමාලා. හැබැයි කැලෙන් එළියට ඇවිල්ලා සතියක් වුණේ නැහැ. බිලියන ගාණක කොන්ට්‍රැක්ට් එකක් හම්බුණා මත්තල එයාපෝට් එක හදන්න. හැබැයි මං කියන්නේ අපි කරන හොඳ දේ මොනවා හරි මහන්සි වෙලා කැප වෙලා කරොත් ඒව අපි නොපෙනී අපට ලැබෙනවා. අපි මේ දෙවියන්ට වැඳලා බොරුවට මල් පූජා වට්ටිය අරන් ගිහිල්ලා අපේ හදවතින් අල්ලපු ගෙදර මිනිහට ඉස්සියා කරනවා. එහා ගෙදර දරුවෝ ඉගෙන ගන්නවට ඉස්සියා කරනවා. ටියුෂන් ක්ලාස් එක පෙන්නන්න මෙහෙම ඉන්න જાතියක්. මගේ දරුවන්ට මට අද වගේ මතකයි සෞක්ලන් බාලිකා ගියේ හොඳ ටියුෂන් ක්ලාස් එකක් කවදාවත් අනිත් ළමයා කියන්නේ නැහැ. අපේ දරුවෝ තියෙනවා නම් හොඳ කෙනෙක් අන්න මේ මිස් ඉගෙනුවා මේක කරන්න අදටත් ළමයින්ට උගන්වනවා. අදටත් උගන්වනවා. හැබැයි දෙවියෝ දුන්නා. ඒකයි මං කියන්නේ. අපි කවුරු මුළු රටම නරක් උඩන් මට කවන්නේ නැහැ. ඊයේ කැමති කෙනෙක් රෑ කතා කරලා පැය විනාඩි 20ක් කතා කරා ප්‍රබලම කෙනෙක්. ඒ මිනිස්සයා කිව්වා මිනිස්සු ගැන. මං කිව්වා අපිට මොකෝ? ඇයි ඔබතුමා එහෙම හිතන්නේ? අසුරියොත් එක්ක ජීවත් වෙන මිනිස්සෙක් කියලා හිතාගන්න. මිනිස්සු කොච්චර ඊසියා කරත් මිනිස්සු මොනව කරත් මිනිස්සු කොච්චර අපහාස කරත් අපේ හදවත පිරිසුදු නම් අපිට මොකෝ? මං නම් එක් කෙනෙකුගෙන් මොනවත්වත් මරන් යන්නේ නැහැ ජීවිතේට.
මං කාගේවත් එහෙම මං කවදාවත් බඩුමලු දුන්නත් අහලා ජීවිතේ නම්බර් එක කාටද දුන්නේවත් අහලා නැහැ මේ ජාලි කියලා ගන්න මුළු හැමතැනම මට දැනගත්තු උතු දකුණ බැරි නම් එන්නේ මම මලගෙවල් වල එන්නේ නැහැ දැන් එක ගෙදර කෙනෙකුට කතා කරා ජුලියන් ගෙඩියක් කෑවා මල ගෙදර ආවේ නැහැ අනේ මම නම් මලගෙවල් වල එන්නේ නැහැ කොහොලා කවදා හරි ස්පිරිතාලට වෙලා හදිස්සියක් වුණොත් නම් මං අනිවාර්යෙන් පිට වෙන්නේ නැහැ මං යන්නේ මලගෙවල් මගුල් කාගේවත් යන්නේ නැහැ අපේ හාඳුරුනේ මං යන්නේ නැහැ බරු කියන්නේ මොකටද මගේ අක්කයි නංගිගේ පවුලේ අර කිසිම මගුල් ගෙදරක මං එහෙම සාමාන්‍ය යන්නේ නැහැ හැබැයි කාට හරි දුකක් වුණොත් මෙතන ඉන්න කෙනෙක් හරි අපේ හාඳුරුකෝ කරා පිටේ මෙන්න ලේ ටිකක් දෙන්න ඕනේ මෙන්න සර්ජරි එක කරගන්න බෑ මම කොහොම හරි ඇවිල්ලා රෑ දෙකට අහලා බලන්න හොයලා බලන්න මං එල්ලි වෙනකන් ස්පිතාලට වෙලා ඉඳලා තියෙනවා මං කාගේවත් එහෙම යන්නේ නැහැ ඒක මගේ හැටි මං එහෙම කියන්න හේතුනේ අපි වෙනස් වෙන්න ඕන දෙයියනේ අපි වෙනස් වෙන්න ඕන අපි හිතන හැටි වෙනස් වෙන්න ඕන මාධ්‍ය ප්‍රධානී මහත්තයෙක් ඊයේ පෙරේද මං ඇහුවාම අර අටලුගම දරුවයි දවස් 5ක් විතර ඒක මාධ්‍ය වල ගියා අපේ හාඳුරනේ මං ඇහුවා ඇයි ඔයාලා මේකම ගහන්නේ කුස්සී ඉන්න කාන්තාව වෙන වචනයක් කියලා කිව්වේ ඔයි ලේ රහට කෑ ගහගෙන එක වෙන්න නිවුස් එක බලන්න අපි කොච්චර හොඳ ඒවා ගැහුවා නිවුස් එක බලන්නේ නැහැ කිව්වා ඉතින් මට කට උත්තර නැහැ මං කිව්වා දෙයියනේ පැලයක් හිටවන හැටි කියන්නේ ඕවට නිවුස් බලයි මිනිස්සු වෙන channel එකකට දාවි ඉතින් මිනිස්සු ඉල්ලන්නේ ලේ මිනිස්සු ඉල්ලන්නේ පිහියෙන් යනපුවා මිනිස්සු ඉල්ලන්නේ දූෂණය කරපුවා ඒවනේ බලන්නේ රස කර බලන්නේ හිතලා බලන්නකො හදවතට තට්ටු කරලා ඇත්තද බරුද කියලා ඒක ඇත්ත. එහෙම જાතියකට මෙහෙම උණයි කියන එක සාමාන්‍ය දෙයක්. ඒක නිසා අපේ දේවල් අපි අමතක කළා. අපි හොඳ ශාස්ත්‍රීය જાතියක්. අපි ආසියාවේ නෙමෙයි මුළු ලෝකෙම තිබිච්ච ආහාර වලින් ස්වයංපෝෂිත රටක්. ලෝකෙ චීනයට දුන්නා, ඉන්දියාවට දුන්නා. මීට අවුරුදු 80කට 90කට ඉස්සෙල්ලා. අද අපි චීනේ, ඉන්දියාවේ හිඟන්නෝ එකතු කරන්නේ අපිට දෙනවා. එහෙනම් කොතනද අපිට වැරදුනේ? අපිට දැන් වැරදිලා ඉවරයි. එහෙනම් අපි ආණ්ඩුවද අනේ අපි කාටවත් ඇඟිල්ල දික් කරයි කියලා හරියනවද නිවැරදි කරත හැකිද නෑ අපි නිවැරදි වෙමු අපි හැදෙමු අපේ ගෙවල් වල පැලයක් හිටවන්න අපේ ගෙදර මයියෝ කනට 10ක් 15ක් හිටෙව්වොත් පොලිමේ ඉන්න ඕනද පොලිමේ ඉන්න ඕනේ නෑ අපේ ගෙදර ගහලා ගස් 10ක් හිටවන්න මේ ඕන ගෙදරක පුළුවන් ඕන ගෙදරක එළවලු ගෙදෙට්ට කන එළවලු ටික හිටවක තැහැකි ඒකට පැය 6ක් පොලිමේ ඉඳලා රණ්ඩු වෙලා ඉනවට වඩා නරකද විනාඩි 20ක් දවසට ගෙදර වත්තේ මොනවා හරි හිටව ගන්න එක හොඳයිද නරකයිද කියලා ඔබම හිතන්න ඔක්කොම බුද්ධිමත් ඔක්කොම මිනිස්සුયો අපිට මිනිස්සුયો කියන්නේ උසස් මනසක් තියෙන නිසා. ඒක නිසා මම විශේෂයෙන් ඒවා කියන්නේ නැහැ. අවශ්‍යයි විතරක් හිතන්න. හිතලා ගෙදර පැලයක් හිටවගෙන නියත අපිට කියන්න තියෙන්නේ මෙන්න තව මාස දෙකකින් තුනකින් රට්ට දැඩි උග්‍ර ආහාර හිගයකට එනවා කියලා. ඒක විතරයි අපිට පෙන්වන්න තියෙන්නේ. අපි දන්න දැනුමත් එක්ක අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරන නිසා. එහෙනම් අපි කොහොමද හිටවගන්නේ? දැන් අපි කතා කරමු විනාඩි කිහිපයක් අපිට හිටවන්න බැරි වෙච්ච හේතු. නේ හිටෙව්ව නේද මෙච්චර කල් මේ එතන ඉන්න හැම කෙනෙක්ම මයියොක හිටවල තියේද මයියොක ගහක් හරි හිටපු අය පොඩ්ඩක් අතුස්සන්නකෝ ඔක්කොම බතල වැලක් හරි හිටපු අය එළවලු පැලයක් හරි හිටපු අය එක ඇටයක් හරි හිටපු අය ඔක්කොම හිටවල තියෙනවා දැන් අපි කතා කරමු ඔබත් එක්ක අපිට මොකද හිටවල අතහැරියේ තාම එළවලු තියන අය කියන දැනටත් ගෙදර එළවලු කන්න තියන අය එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි පහ දෙනයි ඔතුමන්ට තියෙන 6යි 7යි 7 දෙනෙක් ඉන්නවා ගෙදර එළවලු කන්න දැනට තියෙන ලොකු දෙයක් ඒක අපේ ගෙදරත් තියෙන කොළඹ නගර මැද වුණත් මගේ ගෙදරත් වෙන හැමදාම එළවලු තියෙනවා කවදා කොයි දවසකත් මේ ජාලිය එළ හිටි ගමන් යනවා එළවලු තියෙනවා ඉස්සරහ ගෙදර පිළිගට හිටවල තියෙනවා අපේ ගෙදරත් මේ පළාතරම ගෙව්වා එතන ඉන්න කාලේ මෙයාලා ගෙදර ගාව ඉන්න කාලේ මුළු ගමටම දුන්නා කඩයක් දාලා පොඩි නොනවයි පොල්ලා තෝලින් හොයලා මං එළවලුත් විකුණා එතන ඉඳගෙන ගාලේ කොටුවේ හිටියා කොටුවේ එළවලු තියු නැති වෙන්න කොටුවේ පර්චේස් නමෙත් බැව්වා අපි මොහොදු හුලගේ එහෙම මෙනෝ කියන්න අනිත් වවනකොට මොනවද තියෙන ප්‍රශ්න දැන් අනිත් අය වවන්නේ නැත්තේ ඇයි ගම් වතුර ගලන එකට නම් මට විසඳුමක් නැහැ පන්සලෙන් වගේ උඩ කන්දකින් ඉඩම් කෑල්ලක් යන හැබැයි මෙහෙමයි ගම් වතුර අපේ හැමදෑම මෙන්නේ නැහැ මතක තියාගන්න ගම් වතුර කියන එක හැමදෑම එන්නේ නැහනේ දැන් මේ කාලේට එනවා දැන් මම ඔළුව ගොඩ වැව්වා ගම් වතුර එනවා යට වෙනවා කියලා මිනිස්සු කිව්වා ඒ උනාට බබලා ලක්ෂ 12යි ගාණක් වියදම් කරලා අපි ලක්ෂ 65ක් ගත්ත එක කන්නේට වතුරේ බබලා දකින්න නැතින අර සෝජාන් ක්‍රමයටම මේ රටට පෙන්වන්න වවන්න නැහැ කියලා ඒක ප්‍රශ්නයක් ඇත්තට මේකට මට විසඳුමක් නැහැ. හැබැයි මම නම් ගම් වතුර ආවත් ගම් වතුරෙන් දෙපාරයි තුන් පාරයිනේ. ඉතුරු ටික අපට කාලෙම වවන්න පුළුවන් නේ. අපි දන්නවනේ මේ කාට වවන්නේ නැහැ කියලා. අපි ගම් වතුරක් එනවද නැද්ද කියලා දැනගන්න පුළුවන්ද බැරිද? ගම් වතුරක් එනවද කියලා දැනගන්න පුළුවන්ද බැරිද? පුළුවන් කොහොමද දැනගන්න එක දෙකක් කියන්නකෝ මට. ඈ? ගම් වතුරක් එනවද කියලා දැනගන්න ක්‍රම දෙක තුනක් කියන්නකෝ. ඈ? එවුනේ වර්ෂාව වැස්සොත් ඉතින් ගංගල එහෙමනේ මේ තා ලබන මාසේ වුණ ගම් වතුරක් එනවා. කොහොමද කියන්නේ? ඉස්සර මිනිස්සු කුඹුරු කරේ එහෙමනේ. ඉස්සර මිනිස්සු කුඹුරු කරේ කොහොමද? වහින දවස හරියටම කියනවා.
ක්‍රම 150ක් කියලා දෙන්නම් මම. දන්නවද එක්කෙනේ එකක් දෙකක් පරිසරයත් එක්ක ජීවත් වෙන ගමේ මිනිස්සුනේ. මං ඇහුවේ ඉස්සෙල්ලා මං කියවනේ කාගෙත් ඔළුව වල වැඩි දන්න දේවල් මොනවද එකක් දෙකක් කියන වහින ලකිනු. ලිහිනියා. අපේ මන්ත්‍රීතුමා කිව්වා ලිහිනි ගමන් කරනවා. ලිහිනි ගමන් කරන ක්‍රම තුනක් තියෙනවා. දවස් 3කින් වහිනවා. වහිනව නම් ලිහිනිය ගමන් කරන්නේ කොයි විදියටද? ලිහිනිය ගමන් කරන්නේ ගවයෝ 30කට බඩු පුරවල ගවයන්ගේ පිටේ ගවයෝ රෑනක් යනකොට පේන දර්ශනය වගේ ලිහිනිය මෙහෙම යන්නේ. යනෝ නේද? මෙහෙම කර යනෝනේ. එහෙනම් දවස් 3කින් අනිවාර්යෙන් වහිනවා. දැන් එතුමා කිව්වා ලිහිනිය පෙර උඩ කෑ ගහනව නම් කිලෝමීටරය 50ක් විතර උඩ සතියකින් වහිනවා. ඊට වඩා උඩ තියෙනවනම් නියඟය උඩටම ගිහිල්ලා ඉන්නවනම් නියඟය. තව කියන්න ගෙදර මේ හැමදාම මෙරු පිට වෙන්නේ නැද්ද? ලොකු මෙරු පිට වෙන්නේ කොහොමද? පොඩි මෙරු පිට වෙන්නේ ඈ? පොඩි මෙරු කාලයකට පිට වෙනවනේ. ඒ ඇයි? ලොකු මෙරු පිට වෙන්නේ ඈ? රූපවාහිනිය ඔබතුමාලයි කරපු දේවල් තමයි මේ. අපේ ඒක තමයි අපි දන්නේ නැහැ. ලොකු මිරු පිට වෙනකොට අනිවාර්යෙන් මහ වැහි. පොඩි මිරු පිට වෙනවනම් නියඟයක්. මේ වෙන කියන්නකෝ වැහි ලකුණු ටිකක්. ගම් වතුර ගලන්න ඉස්සෙල්ලා තියෙන වැහි ලකුණු ටිකක් කියන්න. මං කියවනේ මං 150ක් කියන්නම් කියලා. අර පහත් තැන්වල බිත්තර දාන කුරුල්ලෝ යම් උසස්ථානවලදී වැව් ඉස්මත්තට ගිහිල්ලා බිත්තර දාන්නේ කවුද? කෑරලා. ඇයි ඒ? කෑරලා උඩම තැනක බිත්තර දානවනම්. දැන් කෑරලා ඉන්නෝනේ අපේ කුඹුරු වල. කිරලා උඩටම ගිහිල්ලා බිත්තර දානවනම්. අනිවාර්යෙන් ගම් වතුර. පල්ලෙහා වැවයිනෙම තියෙනවනම්. තව වැව හින්දෙනවා. ඊට වඩා හොඳම දෙයක් තියෙනවා. කක්කුට්ටෝ. ඉන්නෝ නේද කක්කුට්ටයි කියලා? කක්කුට්ට වතුර මට්ටමේම ගුල් හදාගෙන ඉන්නෝනේ වතුර. නියර මේ ගාන්ට ඔන්න මේ ගාන්ටම මෙතන වතුර මේ මට්ටමට මෙන්න මේ ගාන්ට ගුල් හදලා තියෙනවනේ නේ. එහෙමනේ ඉන්නේ. එහෙනම් මොකෝ? පෑවිල්ල. හදිසියවත් මේ ගාන්ට ගිහිල්ලා නියර උඩට ගිහිල්ලා ගුල් හදනෝනේ කාලයකට. නියර උඩට යනවා. එක්ක වැව් බන්ට් එකේ නම් උඩ ගිහිල්ලා ගුල් හදා ගන්නවා. ඒ මොකෝ? ඇයි අර? නියර උඩට යන්නේ අනිවාර්යයෙන්ම නියර පිරෙන්න වහිනවා. තව කියන්න. ඈ? උලලේ නඩන්නේ. මගේ දුකට නුඹ නාඩන් උලලේනෝ. අපේ දරුවෝ කියලා තියෙන මට කවි කියන්න එපා කියලා. මං කියන්නේ නැහැ ඒක නිසා. කියන්නකෝ. හෙට වහිනවා. ඵලයන් උඹ කවියෙන් කියන්නේ ඕවා. අන්න පරවේණ උඹට තියෙනවා මොකද්ද? ගම්වල තියෙන්නේ මොකද්ද ඔයි? ඈ? අම්බලම. කාටත් පරවේණි අම්බලම තියෙනවා. ඒකට ඵලයන් කියන ගොවියෝ. මං කවි කිව්වොත් ඔයාලා hina වෙනවා. ඒකෙන් කියන්නේ නැහැ කවියේ. ඈ? පළවෙනි මට්ට තනි නැති ඇයි කියන්නේ එයා කියන ගොවියන්ට කියන ඉක්මන්ට ඔන්න ගම් වතුර එනවා වහිනවා උඹ ඵලයන් ඉක්මන් කරලා අම්බලමට කියන්නේ ඒ වගේ තව ඒවා ඒ වගේ ඉතින් එක කියන්නේ හුඟා ওই වගේ 100 ගණනක් වැහි ලකුණු තිනවා මකුණු දැල මෙහෙම බඳින්නේ කෙලින් අද හවසට වහිනවා මකුණු දැල බොකොටුව වගේ බඳින්නේ දවස් 3කින් වහිනවා මකුණු දැල ගෙදර අයිනට ගෙනල්ලා බඳින්නේ ගෙවල් අයිනේ ගහක තෙමෙන්නේ නැති තැන බඳින්නේ අනිවාර්යෙන් සතියක් ඇතුළත ලොකු වෙහි. මකුණු දැල මෙහෙම කෙලින් බඳින්නේ. නියඟේ. වේයෝ එන්නේ නැද්ද උඩට වහිනකොට? එනවද? කළු කූඹි උඟා කූඹි බිත්තර දාගෙන ගේ ඇතුළේ තනින් තන වේගෙන් ගිහිල්ලා යනවද? ඒකට දවස් 3-4කදී හොඳ වෙහි පටන් ගන්නවද? මීයක් කඩනකොට gediya පිටින්ම වදේ තියෙන්නේ. මහා වැස්සක් විශාල ගම් වතුරක්. අර 2000 ගණන් වල ගලපුව හැම ගම් වතුරකට මුඩි මීයේ තියෙන තනි වදේට බඳිනවා. දැකලා තියෙනවනේ තනි වදේට නේ? අර වද ටික ඔක්කොම එකතු කරලා බඳිනවා යා. ඒකට පුංචි සත්තුන්ට පේනවද මේ ඇත්තද මේ කියන්නේ? ඇත්තද කියලා අපි බලමුද? සීනියට දෙකක් ගේමු. අපි කවුරු හරි කොතන හරි ගිහිල්ලා තියන්න. අපි කවුරුත් හොයමු සීනියට දෙක කොතනද තිව්වේ කියලා. අපි යනකොට නෑ කවුද හොයාගත්තේ? කූඹියෙක් හොයාගෙන කාලා. හොයාගන්නව නේද ටක් ගාලා? පොල් ගහක උඩ ගිහිල්ලා තියන්නකෝ. එක කූඹියක් ගන්න නැති කල්ලා ඒත් ගිහිල්ලා ගහට ගිහිල්ලා ගන්න නැද්ද කියලා බලන්න. මේ පුංචි සත්තුන්ට පුදුම දැක්මක් තියෙන්නේ. එයාලට තියෙන මේ කිරණ ඒවා කියන්න කතා කරන්න ගියොත් සෑහෙන වෙලා යනවා. මෙන්න මේවත් එක්ක ඉස්සර මිනිස්සු වහින වෙලාව කිව්වා. අපි වහින වෙලාවට වැඩිය දැන් අවශ්‍ය දැන් මේ අපේ අම්ම මේ කතා කරපු හින්දා ඒක කිව්වේ.
අපි මොනවද සත්තුන්ගෙන් බේරගන්නේ? අපි කොහොමද පස් ටිකක් හදාන්නේ? කොහොමද මයියොක්ක නට්ටක් කපාගන්නේ? කොහොමද බතල වැලක් හිටවන්නේ? අපි ඒ දිංග විතරක් දැන් කතා කරලා යන්. ඔන්න අපි ඉස්සෙල්ලම පස් හදාගන්න හැටි. මම ඔයාලගෙන් අහහා ඉන්නේ නැහැ. වම්බොටු ගහක්, මිරිස් ගහක්, තක්කාලි ගහක්, කෙලවලු, පළතුරු මොනවා හරි ගහක් හිටවන්න නම් සුදුසුම් පස් මොනවයි? එක වැලි. මොනවයි? වැලි. ගඟේ වැලිද? නෑ මේ කොහේ හරි කාණුවක හොදන් ගිහපු වැලි ටික. දෙක මතු පිටපස්. টොප් සොයිල් කියන්නේ මතු පිටපස්. දන්නවනේ? මතු පිටපස්. තුන දිරාපත් වෙච්ච රොඩු ටිකක්. තියෙනවා නම් හතර 10 අලු ටික. 10 අඟුරු. මොනවයි? 10 අඟුරුයි ඉස්සෙල්ලම මොනවයි මං කිව්වේ? වැලි. දෙක මතු පිටපස්. දැන් මතු පිටපස් ටිකක් ඉස්සෙල්ලා කපා ගන්නවා. කපාගෙන හොඳට ගුලි කරනවා. මේ ගානට කරලා අතරියාම හොඳට වියල් වෙලා යනවා නම් වැලි එච්චර ඕන වෙන්නේ නැහැ. තේරෙනවද? මෙහෙම මේ ගානට අතරලා මෙහෙම හොඳටම වියල් වෙනවා නම් වැලි ලොකුවට දාන්න එපා. වැලි ඒත් පොඩ්ඩක් දැම්මම ඇති. එහෙම ගුලිය හැදෙනවා නම් ටිකක් වැලි වැඩි වෙන්න ඕන. තේරෙනවනේ නේ? ඒ පස්වල වැලි ගතිය තියෙන ගුල. එහෙනම් මේ හතර දාලා හොඳට කවලම් කරනවා. කවලම් කරලා හොඳට ගුලි කරනවා ආයිමත්. අඩි එකමාරක් කුසින් අතරියාම මොකද වෙන්න ඕන? හොඳට වියල් වෙලා යන්න ඕන. හොඳ හැටිම වියල් වෙලා යන්න ඕන. ඔන්න අපි එහෙම වියල් වෙලා යන්න පස් ටික හදාගත්තා. ඒ ටික දැන් තේරුණාද? මෙච්චර දවස් ඔයාලා ගෙදර පැල හිටවනකොට පොළවේ හිටවනකොට ඒ වගේ හදාගත්තද? නෑ. අන්න වරදිච්ච එක තමයි. ඊළඟට බාස්කට් සමායල පුංචි දෙයක් කියන්නේ සම ප්‍රමාණ වලින්ද ගන්න? සම ප්‍රමාණ වලින්. සම ප්‍රමාණ කිසිම දෙයක් මේම නිර්ණායක නෙවෙයි. කොම්පෝස් නැත්නම් කොම්පෝස් නැතුවත් අපිට ගහලා හිටවනවා. අපි කියමු මතු පිටපස්සේ වැලි විතරයි අපේ ගෙදර තියෙන්නේ. කොම්පෝස් පොඩ්ඩක් ගන්න නැහැ. දිරපු තැන් වල අඹු කොළ නම් දාන්න එපා. දිරපු රොඩු කොළ ටිකක් දානවා. නැත්නම් මං එහෙමත් මයි ඔක්ක දණ්ඩ හිටවනවා. හැබැයි මේක නෑ කියලා අතාරින්න එපා දෙකilla හිට. තියෙන දෙයින් කරන්න. දැන් බෑග් එක පුරවන මේසරි යූරි බෑග් එක. අපේ හාල් කිලෝ 50 බෑග් එක, හාල් කිලෝ 25 බෑග් එක. පුරවනකොට පස්සේ එකක්ම කවලම් කරන්න තියෙනවද? නෑ. පොල්ලෙලි තියෙනවනේ ගෙදර. බෑග් එකෙන් භාගයක් දාන පොල්ලෙලි. දාලා කාලක් දාන පස්. තේරුණේ? ඒකට චාචි දෙකමාරක් යන්නේ. දෙකක් විතර. ඒක හිටවන මයි ඔක්කා බතල ගහලා වැටකොළු කරවිලෝ මේ ඕන දෙයක්. තේරුණාද? යට තියෙන පොල්ලෙලි. එක්ක දිරපු තැනක රොඩු තික් ගොඩ. බෑග් එකේ පතුලේ නැත්නම් බෑග් එක පුරවන පස් හුඟක් යනවනේ. වෙලා යනවනේ. කිලෝ 5 කිලෝ 10 කිලෝ 25 කිලෝ 5 බෑග් එකේ 10 බෑග් එකේ පොල්ලෙලි දාන්න ඉඩමදි. අඩුම ගානේ 5 කිලෝ 10ක්වත් තියෙන්න ඕන. පැලයක් හිටා. මයි ඔක්කොට නම් කිලෝ 20ක්වත් තියෙන්න ඕන. පස් මේ පොල්ලෙලිත් එක්ක. තේරුණාද? තේරුණා. දැන් ඊට පස්සේ අපි පස් ටික හදාගත්ත හැටි දැන් පස් ටික පුරවන්නේ කොහොමද? ඔන්න මේක තමයි බාස්කට් එක. තේරුණානේ? ඔන්න අපි පුරවනවා. දැන් පුරවනෝනේ මේකට. බාස්කට් එකේ කියන්නේ හාල් බෑග් එක. හරි මොකට හරි දාලා ඔන්න තද කර කර පුරවන පිරෙන්න පුරවනද? නෑ. කොච්චර පුරවන්නේ? ඈ? බාගෙන 3 කාලක් විතර මොනවා හරි පිරෙනවා. එතකොට මොකද්ද තද කරලාද පුරවන්නේ? ඇත්ත කියන්නේ ඔයාලා ගෙදර තද කරලානේ පුරවන්නේ. ඈ? තද කරලා පිරවුව මොකෝ වෙන්නේ? කොණ්ඩ වෙනවා මොකක් හරි ලෙඩක්. කොහමද ඒක බලාගන්නේ තදද නැද්ද කියලා? ඔයාලා ගෙදරට වැලි එකක් එහෙම ගේනව නේද හිටීගම? අනේ වැලි එක ගහපු විදිය තමයි හරිමම ක්‍රමේ. අර වැලි ලොරිය ගෙනල්ලා බාන්නේ. එහෙම ගාන හැටි දන්නවනේ නේ. ඒ ක්‍රමේ. එහෙම නැත්නම් බෑග් එකක් නිකන් මෙහෙම හැල්ලෙනකොට ඔක්කොම ටික පස් ටික හැලෙනවා නම් අන්න ගාන. චුට්ටක්වත් අද වෙන්න හොඳ නැහැ. තේරුණාද? එහෙනම් දැන් පොඩ්ඩක්වත් අද උන්නේ නැහැ. අපි හිටුවා පැලේ. පැලේ හිටවල එක දවසක් ගිහිල්ලා එදාම නෙවෙයි ඊට පස්සෙන්දා ඇට වර්ග කොයි වෙලාවටද හිටවන්නේ? උදේ. අලබතල වර්ග හවස. ඇයි ඒ? උදේ හිටෙව මොකද? ඈ? අල බහින අඩුයි. නේද? ඇට වර්ග හවස හිටෙව්වොත් අස්වැන්න අඩුයි. ඇත්ත. ඕනනම් හිටවල බලන්න. 75ක් විතර අඩුයි. ඊට පස්සේ කොයි වෙලාවට දැන් යන්න දැන් අපිට ඉන්නවා දැන් ඔන්න අපි මෑටයක් හිටවනවා. මෑටයක් හිටවන්නේ කොච්චර ජඹුරකටද? වතුර දාලාද හිටවන්නේ ඔයාලා? වැහි කායට වතුර දාන්න ඕනේ නැහැ. පායන කායට වතුර දාන්න ඕනේ. දැන් මේ කායට වතුර දාන්න ඕනේ නැහැ. කොච්චර විතර යටට දානවද පස් වලින්? අපි මෙන්න මේ තේරෙන ළමයින්ට නම් කියන්නේ සෙන්ටි 1යි. මිලි 8ක් හෝ සෙන්ටි 1ක්. නැත්නම් මෙන්න මෙච්චර ප්‍රමාණයක් යට දාලා පස් වලින් එකක පැල දෙකක් දානවා නේද? මිරිස් නම් පැල දෙකක් හිටවනවා එක බෑග් එකක. පොළවේ නම් අඩි දෙකෙන් දෙක. ඉතින් ඒ දුරවල් ගැන කියන්න දෙයක් නැහැ නේ. දැන් අපි කොයි වෙලාවටද හිටවන්නේ? ඉර දෙවියොත් නෑයෝ සඳ දෙවියොත් නෑයෝ මං කියන්නේ. ඒ වගේ ඉස්සර මිනිස්සු අපට කවි කියනවා. ඇහිලා තියෙනවා. නෑ ඉර දෙවියෝ අපේ නෑදෑයලු. සඳ දෙවියොත් අපේ නෑදෑයලු. එහෙනම් මේ නෑදෑයෝ අපට කියලා දීලා තියෙන මෙන්න වෙලාවක් දෙන උඹලට හිටවන්න. මේ වෙලාවට හිටවහන් ගෙඩි පිරෙන්න හැදෙනවා. මේ වෙලාවට හිටවහන් අලබතල ඕන තරම් බහිනවා. මෙන්න මේ වෙලාවට හිටවහන් කිසිම සතෙක් හානි කරන්නේ නැහැ, කට තියන්නේ නැහැ. එහෙම වෙනවද?
පිළිගන්න පුළුවන්ද? අපි ගස් ලැබු ගෙඩියක් පමණක් වෙලාවට කපනකොට ඇතුලේ පැලවෙලා තියෙනවද? කොස් ගෙඩිය කපනකොට කොස් ඇට පැලවෙනවද කාලයකට? මොකෝ මේ? ඉරේ තියෙන කල කීයක් තියෙද ඉරේ? මොනවද කලයට? රන්තැබිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙත් දැක්කා. පාට ටික නේ? අන්තිමට කියන්නේ මොකද්ද? දැක්කා. දම් පාට. දම් පාටෙන් කියන්නේ මොකද්ද? දම් පාට හිරුගේ වැඩි නම් දෙදුන්නේ පාට හැමදාම එක සයිස් එකකට එක මට්ටමකට තියෙන්නේ. නෑ. කාලයකට කොළ වැඩි, කාලයකට කහ පාට පොඩ්ඩක් වැඩි, දම් පාට කාලයකට තියෙන නේද එහෙම? ඒවා එකෙන් එක වෙන හැටි කියලා දෙන්න කාලය මදි. එතකොට මෙන්න මේ දම් පාට වැඩියෙන් තියෙන දවසට මොකද තියෙන විශේෂත්වය? ඕනම ගහක ශනිකව මුල් ඇදෙනවා. ඕනම ගහක ශනිකව මුල් ඇදෙනවා. ඔය පොල් ගස් වල, කිතුල් ගස් වල මුල් එන කාලයකට ඒවා මාස 12 හදලා තියෙන්නේ. අපි ඒවා එකෙන් එක කියලා එකම කාලය මදි අපිට එහෙම කතා කරන්නේ. එකෙන් එක කියලා දෙන්න. මෙන්න මේ ඉරේ තියෙන පාටවල් එක්ක, ඉරේ තියෙන වෙලාවල් එක්ක, හඳේ තියෙන බාලපෑමත් එක්ක අපේ මිනිස්සු ඉස්සර සත්තුන්ගේ නම් කියලා වෙලාවල් ටිකක් හැදුවා. ඒවා ටිකම සිංහ කර්ණ, ගජ කර්ණ, කුරුළු කර්ණ, ගව කර්ණ, දිවි කර්ණ, ඉලු කර්ණ කියලා කර්ණ කිව්වා. අහලා තියෙනවද? අහලා තියෙද? අහලා තියෙනවනේ. එතකොට ඒවා කළා තියෙද කවුරු හරි වෙලාවට? නෑ. ඌව වෙල්ලස්ස මිනිස්සු කුඹුර කරා නේද ඉස්සර? අහලා තියෙනව නේද? ලක්ෂ ගණන් අක්කර කරා. වෙඩි තිව්වද? හක්ක පැටක් තියුණාද? අලි මැරුවද? එක්ක ඒ කාලේ සත්තු ඉඳලා නැද්ද? ඌව වෙල්ලස්ස කුඹුරු ලක්ෂ ගණන් කරනකොට හිටියනේ මේ හැම සතාම. ඉතින් හොඳට වගා කරානේ. කරා නේද? මෙන්න මේව තමයි ඒ කාලේ කරේ. කොහොමද පෝර දැම්මේ? කුඹුරු කන්න මහත්තරු මෙතන අත උස්සන්නකෝ. කුඹුරු කන්න මහත්තරු පොඩ්ඩක් අත උස්සන්න. එක්කෙනයි, දෙන්නයි, තුනයි, හතරයි. අනිත් අය ගෙවල් වල කුඹුරු නැද්ද? ඔබතුමාලාගෙන් ඇහුවට මං ඔබතුමාලට බැරි වුණාට කමක් නැහැ. 600ක් ඉන්න රජයේ කුෂි අංශ ඉන්න ඉහළම නිලධාරියෙක්ගෙන් ඇහුවා බිත්තර වී වල තියෙන තනකොළ ඇට ටික අයින් කරන්නේ කොහොමද කියලා. ඒ එක්කෙනෙක් දන්නේ නැහැ. මම හිතනවා ඔයාලත් දන්නේ නැහැ. දන්නවනම් විශිෂ්ටයි. දන්නවද? තනකොළ ඇට ටික අයින් කරන්න. අපි ගේන බිත්තර වී වල තනකොළ ඇට තියෙනවනේ. ඒවා ඉන්නේ බජිරි හුඟක් වෙලාට අපේ කුඹුරට එන්නේ. ඒ ටික අයින් කරගන්නේ කොහොමද? කොහොමද අයින් කරගන්නේ? මේ සැරේ කුඹුර කරනකොට මේ තනකොළ බෙහෙත් ගැන හිතන්නම එපා. මම විනාඩි දෙකකින් ඒ ටිකක් කියන්න කොච්චර පරක් වුණා. ඉස්සෙල්ලාම අපි වී ටික ගත්තා. බේසමකට දාගත්තා. වතුර භාගයක්. බිත්තරේකුත් ළඟට ගන්නවා. ලුණු තිහිකුත් ළඟට ගන්නවා. බිත්තරේ දාන වතුරේකට. ලුණු ටික දාලා දැන් හොඳට කබලම් කරනවා. වතුරේ. තේරුණාද? පටලවිලා නැහැනේ. නෑ බිත්තරේ පිටින්ම දාන්නේ. හොඳට කබලම් කරනවා. කබලම් කරනකොට හිමින් බිත්තරේ උඩට එනවා යම් මට්ටමකට ලුණු වැටෙනකොට මේකට. තේරුණාද? රුපියල් 100ක් මතුණා වගේ බිත්තරේ ඔන්න වතුරේ උඩට මතුවෙනවා. හැබැයි නරක වෙච්ච බිත්තර ගන්න එපා උඩ මතුවෙනවා. අලුත් බිත්තර මං කියන්නේ. හරිද? තේරුණානේ? උඩට ගත්තා. උඩට අරන් බිත්තරේ පොඩ්ඩක් උඩ මතුණා. බිත්තරේ අරන් පැත්තකින් තිව්වා. දැන් අපේ ලුණු සාන්ද්‍රණය වලට තේරුණානේ? අපි ගත්තා බිත්තර වීතික මේකට දැම්මා. දාලා හොඳට කරකවනවා. කරකවනකොට තනකොළ ඇට ටික ඔක්කොම උඩට එනවා. තේරුණාද? ටක් ගාලා අපි ඒ වතුර ටික වෙන එකකට දාලා බිත්තර වීතික ගෙනහිලා වතුර දාලා හොලවනවා. කොහොමද වතුර බඳිනවනේ නේ? හොලවනවා. හොලවලා ලුණු ගතිය අයින් කරනවා. ලුණු ගතිය තියන්න එපා බිත්තර වීතිකේ. තේරුණාද? ඊට පස්සේ බිත්තර වී වල තනකොළ ඇට නැහැ. තේරුණාද? එක එන කුඹුරේ තියෙනනේ වල්ලට. ඒක කොහොම නැති කරන්නේ? අද ගොයන් කැපුවා. ඉස්සර මිනිස්සු මොකද කරේ? ගොයන් කපපු පස්සෙන් දටම ඒකෙමනේ දැන් තියෙන්නේ අපේ පිදුරු ටික. උඩවක් කඩත් බැන්දා. පල්ලෙහාවක් කඩත් බැන්දා. උඩවක් කඩ බඳින්නේ මොකෝ? තනකොළ ඇට එනවට. පල්ලෙහාවක් කඩ බැඳින්නේ වතුර පිල්ලා පල්ලෙහාට යනවා නැත. තේරුණාද? දැන් දැම්මා. ඊට පස්සේ කක්කුට්ටංගේ වෙන් ටිකත් වහලා දානවා. කක්කුඩු වෙන් ටිකත් වහලා දානවා. ටිකක් කුඹුරේ වතුර පිරෙනකොට මොකද වෙන්නේ? ගොයන් ගස් වල තනකොළ කැපිච්ච ඇතිවිච්ච සැරට ඒ හැම ගහකම ඖෂධීය ගුණයක් තියෙනවද? තියේද? බුදුහාඳුරු ගාවට ආවා කවුද? බුදුහාඳුරුන්ගේ වෛද්‍යවරයා කවුද? ජීවක වෛද්‍යවරයා. ඇවිල්ලා මොකද ඉල්ලුවේ? මට දෙන්න ස්වාමීනි විශේෂඥ වෘත්තිය කිව්වා. මං හොඳම වෛද්‍යවරයා මට විශේෂඥ වෘත්තිය. බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? ඔබ ගිහිල්ලා මිනිස්යන්ට අවශ්‍ය වෙන්නේ නැති මොකක් හරි පැලයක් තනකොළ ගහක් හොයාගෙන ඇවිල්ලා මට දෙන්නේ කිව්වා.
මේ අවුරුදු 4ක් මම ඇවිද පරිශන කරා කාට හරි සතෙකුට හරි මිනිස්සුෙකුට අවශ්‍ය නැති ශාකයක් හොයාගන්න. හොයාගත්තද? බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වා මට එහෙම එකක් හොයාගන්න බැරි වුණා. එහෙනම් ඔබ මේ වෘත්තියට සුදුසුව කිව්වා. තේරුණාද? මේ කුඹුරේ තියෙනවා තනකොළ ටිකයි අපි දාපු ගොයන් වලයි මේ ටික තැම්බෙනකොට පුදුම ගුණයක්. මොනවද තියෙන්නේ? පුදුම ගුණයක් තියෙනවා. මේවා දැක්කහම වතුර ටික දවසක් බැඳලා තියුණෙන් පස්සේ අර ඔක්කොම තැම්බෙනවා. තැම්බෙනෝනේ එහෙම දැකලා තියෙනව නේද? තැම්බුනහම අපි වතුර එක කඩනවද? නෑ. කොටනකොට තමයි පළවෙනි කෙටිල්ලට තමයි වතුර කඩලා යවන්නේ. පළවෙනි දවසේ කොටනකොට ඒකට 190ම තනකොළට විනාශ වෙලා. ඊළඟට මොකද කරන්නේ? ටැට්‍රයක් ගෙනහිල්ලා අඩියක් විතර හාන්න ඕන. එහෙමද? ආයිත් එහෙනම් අපිට පෝර ඕන වෙනවා. අපි සමනැල උදැල්ලෙන් අඟල් 3ක් කොටා ගන්නවා. අඟල් 3යි 4යි නේද ඉස්සර පෙල්ලුවේ? ඇයි ඒ? ඉස්සර කොහොම ඒවා කියන්නේ? මෙතුමී ඉන්න කවි කියාවේ මං කියන්නම්. රම්පොළවේ ලීනගුලෙන් ඉරි ඇන්දා අම්බොරුවනේ නුඹ හින්දා පිරැකුණා. රම්පොළවේ ලී නගුලෙන් මොකද කරේ? ඉරි ඇන්දේ. ඉරිනේ ඇන්දේ. කොහෙද කොටලේ කියලා කියන්නේ? ඇයි ඒ? පොළවේ අඟල් 3ක් 4ක් කොටනකොට මෙතන යට තියෙන හයිය පොළව. හයියයි නේද ටික? මේ හයිය පොළවේ යට තමයි ඔක්කොම අපට හිතකර සුද්ධ ජීවීන් ටික ජීවත් වෙන්නේ. අපට හිතකර සුද්ධ ජීවීන් ටික මෙන්න මේ යට ටික ජීවත් වෙන්නේ. මෙයා කොටපු ගමන් මෙයා නිර්වායු. ඒක තේරෙනවද නැහැ? ඔක්සිජන් තියෙන වාතයට එනවා. ඒකට යට තියෙන නිර්වායු. ඔක්සිජන් නැහැ අඩුයි. ඒකට යාලා ජීවත් වෙනවා. අපි බයෝගෑස් එකක් ඇදුවාම අර නිර්වායු කරන්නේ CH4 කියන්නේ මිතෙන් වායුව පිට වෙන්නේ. මේ වගේ එක එක බැක්ටීරියා වර්ග පොළවේ ඉන්න. මේ අය තමයි ගොයන් ගහට හිතකර බැක්ටීරියා වැඩිම හැදිලා තියෙන්නේ. ගොයන්නේ තියෙන්නේ. ඒකට ඒක විනාශ කරන්නේ නැතුණෙන් පස්සේ යාලා හොඳට ආහාර ගන්නවා. ආයිත් උඩට ඇවිල්ලා ආහාර ගන්න ගැඩි විල්ලෝ මේ හැම සතාම යට ඉස්තරේ ඉන්නේ. උඩ තිවිච්ච පෝර අර ඔක්කොම ටික යට ටිකක් ගිහිල්ලා ඉතුරු මට්ටම අපේ පෝර දාණේව යට යන්නේත් නැහැ. මේ ඔක්කොම ආරක්ෂා කරන්නේ හරි යමදේ වගේ කොටසේ. ඒක නිසා අපි පොළොව කෙටුවේ නැහැ. ඒක නිසා අපිට පෝර වැඩි ඕන වෙන්නේ නැහැ. දැන් පෝර ඕනේ මොකෝ? ඒ මහා ගොඩවල් මෙච්චර කොටනෝනේ. දැන් ඉස්සර වගේ නෙවෙයි ගිනි තියලා දානෝනේ. තනකොළට ටික අයින් කරන්නේ නැහනේ. කුඹුර වේල්ලේ කපරාදු කරනෝනේ. කුඹුර වේල්ලේ ඉස්සර කපරාදු කරාද? නෑ තනකොළ ටික ගහලා දැම්ම විතරයි. ඇයි? ඒකනේ සුද්ධ ජීවීන් ටික හැදෙන්නේ. කුඹුර වේල්ලේ ඉස්සර කැපුවද? කිට්ටු කරේ නෑ උදැල්ල. ඒක තමයි සුද්ධ ජීවීන් ටික හැදෙන්නේ. තනකොළට ටික ඔක්කොම කපපු ගමන්ම කූඹි ටික ගෙනහිල්ලා ඒක ඇතුලේ තමයි ගොඩ ගහගෙන ඉන්නේ නේ? ඒ පාර ඒක කපලා දැම්මොත් ආයෙත් අර තනකොළට ටික එනවා. හොඳට බලන්නකෝ ගයන් කපු උදාට ගිහිල්ලා. මොකද කරන්නේ කූඹි කියලා? වේල්ලේ ගිහිල්ලා ගොඩ ගහ ගන්නව නේද? ඒව බලන්න තියා. පොයයක් දවසට වතුර පොය දාට වතුරේ මොකද්ද වෙන්නේ? පොය දාට වතුර කොයි වගේද? පිරිසිදු වතුරක් ගලා යන තැන බලන් ඉනකොට මොකද පේන්නේ? මොනවයි ඔබ ඉගෙනගෙන තියෙන්නේ පරිසරය කියන්නේ මොකද? අද ලෝක පරිසර දිනේ නේද? අද පරිසර දිනේද? අපි ජීවත් කරන අපට ඔක්සිජන් ටික දෙන. ඒක තමයි අපට අපි මෙහෙම වෙන ඉන්දියාවේ අර කට්ටියගෙන ඒව කන්නේ. ඇත්ත මේකින්ද? අද පරිසර දිනේ ලෝක. ඒකයි. ඒ කියන්නේ මේ පරිසරයේ දරුවන්ට කියලා දෙන ටෝච් එකක් අල්ලන්නක පොයට ගිහිල්ලා වැලි පාවෙනවා. මේ පරිසරයේ දවස් ගාණක් බලාගෙන ඉගෙන ගන්න කොච්චර දේවල් tie භාවනාව. ඒක තමයි භාවනාව. මේ ගස් වල සද්ද ගෙබ්බෝ කෑ ගහන හැටි මේවෙන් ඔක්කොම කියන්නේ හෙට වෙන පරිසර හෙට ගැන අද කියන අද රැට අපට. හොඳට ඉගෙන ගන්න පොතක සටහන් කරගන්න ළමයි. කොච්චර මේ පරිසරය කියන්නේ හැම දෙයක්ම අපිට දෙන තැනක්. ඒව මන් දන්නේ නැහැ. මේ මිනිස්සු අතරී කියලා. අපේ දරුවෝ නම් ඇත්තම දන්නවා. දාණ්ඩියාගේ ගෙම්මගේ ඉඳලා ඕන සතෙක් කැමේ සතායි කියලා. ඕන සතෙක් දැන් ගෙබ්බෙක්ෙන් බිත්තර දාන්නේ කොතනේ? වතුරක් තියෙන තැනක. බලන්න කොහාට තියෙන මොලේ නේ? ඒක නිසා අපි කුඹුරක් හටනකොට අන්න ඒ විදිහට කරාම අපිට පෝර ඇත්තටම අඩුවෙන් ඕන වෙන්නේ. අපි දැන් කියන විදිහට බිත්තර වීතිකෙත් ඇට අර විදිහට පොළොව කොට මෙහෙම කරනකොට පෝරත් ඕන බෙහෙතුත් ඕන සියලුම දේවල් ඕන. ඒකයි මේ මිනිස්සු කෑ ගැහුවේ. නමුත් යම් මට්ටමකට පෝර ඕන විශාල වශයෙන් වගා කරනකොට හැබැයි පොළොව විනාශ කරගන්න හොඳ නැහැ. අපි පටන් ගත්තේ එළවලු වැට ටික හිටවන හැටි කිව්වා අපි අඟල් භාගය. දැන් අපි කවදාද මේ එළවලු වැට හිටවන්නේ? අපි කෝ සිංහ කර්ණ ගජ කර්ණ කුරුළු කර්ණ ගව කර්ණ ඉලු කර්ණ දිවි කර්ණ කියලා කර්ණ තියෙයි කියලා නේ. සිංහ කර්ණයට තමයි හිටවන්නේ. අනිත් කර්ණේ මොකද්ද? දිවි කර්ණේ. අනිත් කර්ණේ මොකද්ද? දිවි කර්ණේ. කොහොමද අපි මේ සිංහ කර්ණේ හොයාගන්නේ? කවි කියන තේරෙන්නේ නැතිද මම නිකන් කියන්නම්.
පරිසර සතිපට්ඨාන කියලා අපේ අතිපට්ඨාන පොතේ සද්ධර්ම රත්නාවලියේ මෙහෙම හරිම ලස්සනට විග්‍රහ කරලා තිනවා. අවුරුදු 10 ගණන් ඉස්සෙල්ලා මෙහෙම ලියලා තියෙන ශිවරු. ඒවැ තියෙන්නේ 1 සිහ 2 ඌරු 3 ගජ කරන වෙති. ජලවක කුකුළු 5 දිවි 6 එළු කරන. 7 ගව 8 දිවි 8 සීහ 9 සූ කර කරන. 10වක ගජ කරන බව දැනගෙන ඉන්න. එකම නෙවෙයි සිංහ කරනේ. එන සිංහ කරන්ට අපි හිටවන්න හොඳයි. 2 3 4 5 හොඳයි ආයි දිවි කරනේ. ආයි 8 සිංහ කරනේ. ආයිමත් 12 දිවි කරනේ ආයි 14 සිංහ කරනේ. කොහොමද මේ කවදාද මේ පළවෙනිදා කියන්නේ? එක කියන්නේ කවදාද? මාසේ පොය ලැබුණු. දැන් මාසේ පොය පහුණානේ. මාසේ පොය දැන් 4 නම් 5 හෙට හවස 4 වෙනකම් මාසේ පොයනේ. අද 4 ලැබුවා හෙට 4 වෙනකන්නේ. හෙට හවස 4 ඉඳලා ඊළඟ දවසේ 4 වෙනකම් මොනවද? පළවෙනි දවස සිංහ කරනේ. කවදයි? සිංහ කරනේ. මාසේ පොය ලැබලා මාසේ පොය ගෙවිලා පළවෙනි 23 තමයි පළවෙනි දවස. පළවෙනි දවස හොඳයි, පස්වෙනි දවස හොඳයි, 8 වෙනි දවස හොඳයි, 12 වෙනි දවස හොඳයි, 14 වෙනි දවස හොඳයි. කිසිම සතෙක් කන්නේ නැහැ. ඕනම ඌරෝ ඉන්න තැනක ගිහිල්ලා කෙසෙල් හිටවන්න. මීයෝ ඉන්න ගොඩක මයියොක්ක හිටවන්න. බතල හිටවන්න. කවදාවත් සතෙක් හානි කරන්නේ නැහැ. මතක තියාගන්න. හිටවල බලන්න. හරිම ලේසි. ගෙදර පොය බලා ගන්න හැටි දන්නෝනේ නේ. ගෙදර ලිතේ තියෙනෝනේ. පොය බලා ගන්න හැටි. සිංහ කරන්නට හිටවන්න, දිවි කරන්නට හිටවන්න. ඊළඟට මොකද්ද? දැන් අපේ ගෙදර කොඬ වෙනවා. කොඬ වෙනවද? ඉල්මැස්ස ගහනවද? ඈ? ඒවට මොකද කරන්නේ? ඉත්තෑව වෙනවද? දැන් ඒ හිටවන ඒවට ඉත්තෑව කරන්නේ. දැන් මම හිටවල තියෙන ඒවා බේරගන්නේ කොහොමද? ඉත්තෑව වෙනවට මොනවද කරන්නේ? මොකද ඉත්තෑව වෙනවට කරන්නේ? කියන්නකෝ ඔයාලා දැන් ගොවි මහත්තයන් මොනවා හරි ගෙදර වවනෝනේ. කවුරුවම්ම කියලා දෙන්නේ නැද්ද ඉත්තෑව වෙනකොට කරන්න ඕන දෙයක්? ඈ? ගමේ මිනිස්සු නම් කියන මොකක් හරි අරගෙන ගිහලා කේබල් එකක් අගේ කන්නේ. ගෙන්දගම් පොඩ්ඩක් පොල් කට්ටකට දාලා තියන්න. වත්තේ කොතන හරි ගෙන්දගම් ටිකක් තිබ්බ ගමන් ආයිත් ඉත්තෑ වෙන්නේ නැහැ වත්තට. තායි වගේ ටිකක් කියන දැන් ලෙඩ රෝග ටිකක් කියන්නේ කොහාලා වබන්න නැති හේතු ටික. මං කියන එක මහන් ඉන්න එපා. ඔයාලා කියන්න මොනවා හරි මෙන්න මේ ලෙඩේ අපට ආවා. මෙන්න මේකින්ද වවන්න කියන්න. ඈ? කොණ්ඩ වෙනවා. කොණ්ඩ වෙන්න හේතු කීයක් තියෙයි? වෛරස් වලටත් කොණ්ඩ වෙනවා. කූඩිත්තේ කියන අර පුංචි සතෙක් කිනු දිගරනකොට නේ. කොළේ මෙහෙම. එහෙනම් කූඩිත්තට මොකද කරන්නේ? මීට අවුරුදු 80කට ඉස්සෙල්ලා රෙදි හේදුවේ කොහොමද? ඈ? රබන්තේ වුණා නම් ඉතින් අවුරුදු 80කට ඉස්සෙල්ලා. මොනවෙන් රෙදි හේදුවේ? ගොඩ පරගෙඩි හේදුවා. ඔව්. ඊට වඩා හොඳම දෙයක් තුන රින්සු කුඩුත් සමානයි ඒවා සමානයි. ඈ? ඒවා පිරිසුදු වෙන්න දාන්නේ මේ ඕනම කුණු පැල්ලමක් යන අපේ ගෙදරින් හදාගන්න බෙහෙතක් තියුණා ඉස්සර. දන්නේ නැහැ සාධාරණනේ මං කිව්ව දේවල්. දන්නේ නැහැ. පොල් පිටි අලු. පොල් පිටි අලු ටිකක් පිච්චුවා. ඒක අලු ටික ගත්තා. ඉස්සර මිනිස්සු බාස් කට්ටයකට දාලා තිව්වා. රෙදි ටික දැම්මා. කුණු රෙදි ටික අද ගිහිල්ලා පොල් පිටක් පුච්චලා බලන්නකෝ ගෙදර අත පීදාන රෙදි කෑල්ල දාලා. පස්සෙන්දර සුදු වෙන්නේ නැද්ද කියලා. දැන් රින්සෝ දාලා රෙදි හේදුවම දන්නෝ නේද වෙන දේවල් නේ? වෙනවද ඒවා දන්නෝනේ? දන්නවද කියලා කියන්නේ ඒකවත්? භාගයට හේදුනොත් දරුවන්ටනේ ළමා පරපුරම නැති වෙයි ඉස්සරහට. ඒක නිසා ඒවෙන් තමයි ඉස්සර මිනිස්සු නම් කරේ. දැන් ඉතින් තාක්ෂණෙත් එක්ක ඒව කරන්න ටිකක් අමාරුයි. ඒවා අපි පිළිගන්නවා. නමුත් ඒක කියන්නේ පොල් පිටි අලු වල දැවැන්ත රසායනික කෙමිකල් එකක් තියෙනවා. අපි යන්න පොල් පිටි අලු ගහනවා කූඩිත්තට. මොකටයි කූඩිත්තා. කූඩිත්තේ කියන්නේ කොලේ අනිත් පැත්ත නෙල්ල අර හිච්චිපන් මේ හත් ඵලයා වගේ අර පොඩි කළු කූඹියා වගේ ඉන්නේ. එයාට ලෑටින්ට ගහනවා. කොයි වෙලාවටද ගහන්නේ? කොයි වෙලාවට ගහන්නේ? උදේ පාන්දර පින්නට. උදේ පාන්දර පින්නට. ඊට පස්සේ මොකද කරන්නේ අපි? මොන දැන් කූඩින්තොට ගැහුවා. ඊළඟ ලෙඩේ මොකද්ද? කූඩිත්තු නැතුව කොට වෙනවා. වෛරස් වලට. ඒකට මොකද කරන්නේ? ටට්ටක් ගාලා කියන්නේ. බ්‍රෝඩෝ මිශ්‍රණය හදලා ගහනවා. බ්‍රෝඩෝ මිශ්‍රණය කියන්නේ මොනවයි? මම මේ ගෙවල් වලින් කිට්ටුවෙන් හොයාගන්න හැකේ ඔක්කොම කියන්නේ. අලු හුණුයි ගෙන්ද ගනුයි දෙක කවලම් කරනවා. කවලම් කරාම කොයි පාටේ? පොඩ දුහුරු පාට ගතියක් එනවා. දැකලා තියෙද බ්‍රෝඩෝ මිශ්‍රණය? අහලවත් තියෙද? අහලා නැද්ද බ්‍රෝඩෝ මිශ්‍රණය කියන එකවත්? බ්‍රෝඩෝ මිශ්‍රණය පොඩ්ඩක් හදලා රුපියල් 50ක්වත් යන්නේ ගහට ගන්න එකට කොණ්ඩ වීම ඉන්නේ. දැන් අර අපි කිව්ව විදිහට පස් තද කරන්නේ නැතුව වැලි දාලා හොඳට හිටවුවාම කොණ්ඩ වෙන්නේ ඒව ඉන්නේ නැහැ ඇත්තටම. තේරුණානේ? ඈ? සමාන ප්‍රමාණ. ඒ පාර අපිට දැන් පෝර තියේද යූරිය?
යූරියා තියෙද්දි දැන් එළවලු ටික දාන්න. එහෙනම් ඉස්සරත් එළවලු නොකාවින් නැති යූරියා නැtei කියලා නේ. මොකද්ද අපි කරන්නේ? මකුලත ගිනි සීඩිය මකුලත ලාඩප්ප මෙහෙ කියන්නේ වැටමාර මොකද්ද කියන්නේ? ඔය මොනවා හරි එක જાතියක්. ඔය කියපු වර්ගවලින්. ලාඩප්ප හරි ගිනි සීඩිය හරි මකුලත හරි ඔය නේ වැටමාර හරි ඔය જાති වලින් එකක්. ඔය જાති ඔක්කොම එකක්ද දෙකක්ද? එහෙනම් ඒක අරගෙන ලේසියෙන් තව වර්ග 100ක් විතර කියත හැකි. ඊට වඩා ලේසි එකක් මතක තියාගන්න කොළ ටිකක් මෙහි තියෙන ඕන තරම් තෙයිඩන් වල කොළ ටිකක් බැරල් එකකට හරි මොකට හරි පුරවල දාලා වතුර භාගයක් ටිකක් දාලා තැම්බෙන්න අරින්න. ඒකට ගොම පොඩ්ඩක් දාන්න. මොනවද දාන්නේ? ගොම පොඩ්ඩක්. මිරිස් වලට දානවා නම් කුකුළු පොර පොඩ්ඩක් දාන්න. දැන් ඒ වක් කරන අපි හදන ටික දාන්න ඕන මිරිස් වලට නම් මොනවද දාන්නේ? කුකුළු පොර. අපි රාබු වලට නම් මෑ වලට නම් ඊට පස්සේ දඹල වලට නම් ඊට පස්සේ නිවිති වලට නම් දාන්නේ ගොම. ඒ කියන්නේ ගොම වල ඉන්න සුත්‍ර ජීවියා නෙමෙයි කුකුළු පොර වල ඉන්නේ. කුකුළු පොර දැම්මෙන් පස්සේ මිරිස් වලට හැදෙනවා. ගොම දැම්මොත් මිරිස් වලට කොණ්ඩ වෙනවා. තේරෙනවනේ? ඒවා කියලා දෙදී ඉන්න වෙලා නැහැ ඇත්තටම. එහෙනම් අපි අර බැරල් එකට දාලා සතියක් විතර තෙවුණා. ඒක ටික ටික වක් කරා ඒ ලික්විඩ් එක. තේරුණාද? ඒකට යූරියා වලටද ඒකට ඇත්තටම කියන්නේ හැදෙන්නේ හොඳට බලන්න. දැන් මං කිව්වා පැලේ හැදෙන හැටි පසොනම් තද කරගන්න මෙපා දාන්න ඕන පොර ටිකක්. වෙන ලෙඩ කියන්නේ ටක් ගාලා ලෙඩ 3-4ක් කිව්වොත් මං ඒවට උත්තර දීලා යන්නම් නැත්නම් වැඩේ නවත්තනවා. ඉල්මැස්සා. ඉල්මැස්සට මොකද කරන්නේ? ඉල්මැස්සා කියන්නේ වැටකොළු කරවිල පතවල පිපිඤ්ඤ ඔක්කොමටම හානි කරන සතානේ. ගැහුවෙන් පස්සේ මොකද වෙන්නේ? කුණු වෙනවා. කුණුනහම මොකද අපි කරන්න ඕන? කුණුනහම මොකද ගෙඩිය කරන්න ඕන? කඩලා විසි කරන්න ඕන. කුණුනහම මොකද කරන්නේ? කඩලා විසි කරනවා. මෙන්න ගෙඩිය. මෙන්න වැටකොළු වැටෙන් කදාගත්තා. විසි කරා. මේ වෙන්නේ ඕන මේ ගෙඩියට හානි ඕන මෙහෙමයි විදින්නේ. ඉල්මැස්ස ඇවිල්ලා හානි කරා. තේරුණාද? හානි කරනවා කියන්නේ පොඩි බිත්තර ටිකක් දානවා. මේ බිත්තර ටික ලොකු වෙනවා. බිත්තර පොඩ පොඩ ලොකුලා කීටෙක් එනවා. පණුවෙක් එනවා පොඩි. මේ පණුව පොඩ්ඩක් හැදෙනවා. පණුවද මැස්ස වෙන්නේ? නෑ. පණුව කෝෂයක් වෙනවා. කෝෂය වෙන්නේ කොතනද? පොළවේ. මෙයා ගෙඩිය පුපුරගෙන පොළවට වැටෙනවා. පොළවට වැටෙනකොට මැස්සෙක් එක්ක ඔය කුරුල්ලු මක්කුන් හරි ඇවිල්ලා අහුලගෙන කනවා. හැබැයි අපි කඩලා විසි කරොත් ඉතාලම කැමති මෙයාටක් ගාලා පොළවට ගිහිල්ලා ඔක්කොම ටික හැදෙන පොළවේ. ඔක්කොම ඉල්මැස්සෝ ටික පොළවේ හැදෙනවා. ඇයි පොළවේනේ කෝෂ අවස්ථාව? ඔබතුමාට තේරුණානේ? පොළවට කඩලා මොනම විදියටවත් එහෙනම් දාන්න හොඳ නැහැ. මේකේ පණුව 100ක් ඉන්නව නම් 100ම මැස්සෝ වෙනවා. ඒක නිසා අපි දැක්ක තැන කඩලා වතුරකට දාන්න ඕන. කවදාවත් යට වතුර තියෙනවා නම් උඩ ඉල්මැස්ස හානි කරන්නේ නැහැ. ඒක තමයි අපි අර සෝජන් වගාවේ අර පොද්දල එක ගෙඩියකට හානි කරේ නැත්තේ යට වතුර තියුනේ. යට වතුර තියෙනවා නම් දැන් අපි වතුර වලකට කාණුවකට මෙහෙම මැස්ස ගැහුවොත් එක ගෙඩියකට ඉල්මැස්සෝ ගහන්නේ නැහැ. අර ගෙබ්බෝ විතර දාන්නේ වතුර තියෙන තැනකනේ. මෙයාලා විතර දාන්නේ පොළව තියෙනවනම්. තේරුණාද? එහෙනම් අපි කඩලා පොළවට නම් දාන්නේ නැහැ. පොළවට දැම්මොත් ඉවරයි. එහෙනම් අපි මේක ඉන්න මැස්සොන්ට මොනවද කරන්නේ? ඉන්න ඉල්මැස්සන්ට මොනවද අපි කරන්නේ? එකක්වත් දන්නේ නැද්ද ඉල්මැස්සොන්ට කරන දෙයක්වත්? පොලිතින් එකක් දාන එක. පත්‍ර කොලයකින් ඔතන. නේද? ඒ පාර අපි පොල්ලත්තක් ඉරල වටේ අහුරනවා. ඇස් මට්ටමේ යනව නේද? තව කියන්නකෝ ඒ වගේ. මාමයිට් ගේන වැගේ වලට. දැන් නම් මාමයිට් කොහෙ කන්නද නේද? මාමයිට් හැඳි භාගයක් අරගෙන වතුර බෝතලයකට චුට්ටක් දානවා. මිලි 50ක්. ඒ කියන්නේ පොඩි තේ හැඳි 5ක් විතර වතුර දාලා මාමයිට් යෝගට් හැඳි භාගයක් දාලා කවලම් කරලා හරි බෑගකින් බෝතලේ කපනවා. මූඩිය ගලවනවා. මේ පැත්ත බෝතලේ ඇතුළට දානවා. තේරුණාද? මූඩිය තිබිච්ච පැත්ත මෙහෙම බස්සනවා. තේරුණානේ? ඒක කොතන හරි ගිහින් තියෙන ගහක. ඒකට ඉල්මැස්සන්ගේ පිරිමි සත්තු ටික ඒක ඇතුළට ගිහලා මැරෙනවා. තව මොනවද කියන්නේ? ඉල්මැස්සි උගුලේ කියලා එකක් තියෙනවා තව. තව පොලිතින් එකක් යටට දානවා. තේරුණානේ ඉල්මැස්සට? මෙන්න මේ දේවල් කරොත් ඉල්මැස්සගේ හානිය අපිට වෙන්නේ නැහැ. වෙන තව මොනවද ලඩක් කියන්නේ එකක් දෙක? පිටිමකුණ අද නැහැ. මම බෙහෙතක් ගහලා ආවේ. අද හිටියද නැහැ. අද ඉන්නවනම් පිටිමකුණ නෙවෙයි. ඒකනේ. එහෙනම් මොනවද බෙහෙත? වතුරනේ. පිටිමකුණ ගැහුව ගමන් වතුර ගන්න පුළුවන් තරම්. නැත්නම් ඉතින් ඒක ටිකක් අරදර නම් ඇත්තටම පමණ හුඟක් ඇදලා තියෙනවා නම් පිටිමකුණ යන්නේ නැහැ. අපිට ලේසි මොකද්ද? හොඳම හොඳ බෙහෙත. හරක් ඉන්නෝනේ. හරකෙක් ඉන්නවනම් ගව මුත්‍රා. නර මුත්‍රාත් හොඳයි. මොනවා හරි මුත්‍රා අරගෙන අවුවේ තියෙනවා දවස් දෙක තුනක්. තියලා එකට දෙකක් විතර වතුර දානවා. දාලා ස්ප්‍රේ කරන්න. ආයිත් එතෙන්ට පිටිමකුණ එන්නේ නැහැ. තව තියෙනවද එහෙම? තා මොනවා හරි ලෙඩ රෝග තියෙනවද? හුඟක් කියලා දුන්නට ඔයාලට මතක තියෙනකුත් නැහැ. මේකයි වෙන්න ඕන අවශ්‍යතාවය. හෙට අපි අනිවාර්යෙන් අපට මූණ දෙන්න තියෙන මේ ඉරණමට අපි මූණ දිය යුතුයි. මූණ දෙන්න නම් අපේ ගෙවල් වල ස්වයං පෝෂණය කරගන්න. ඔයාලා මේ මොනවා හරි දෙයක් දැනගත්තා නම් අල්ලපු ගෙදරට ගිහිල්ලා කියලා දෙන්න. කොස් ගහක මුලින් ගෙඩි ගන්නේ කොහොමද? ඔයාලා කොස් ගහේ මහා උස්සන ගෙඩි හැදෙන්නේ.
මොකද කරන්නේ මුලින් ගෙඩි ගන්න? අබ ගහක ගෙඩි ගන්නේ කොහොමද? කොච්චර දේවල් අපේ කුෂිකර්ම අපිත් බත් කන මිනිස්සු වශයෙන් මොනවද ඇත්තටම දන්නේ? කොස් ගහකට හරිම ලේසි මේ ගමේ තියෙනව නේද කළු හබරල? ඔය කුඹුරේ තියෙන කළු හබරල තියෙනවනේ. මදුවැල් දන්නවද? වක්කඩ පෙන දන්නෝනේ? ආන්න අර වක්කඩ පෙන ටිකක් ගත්තා. මදුවැල් දෙක තුනක් ගෙන ආවා. කළු හබරල දෙක දාලා කොටලා ගහ මුලට වක් කරා. ඒකට බලන්නකෝ ගෙඩි එනවද කියලා ගහේ මුල. අඹ ගහේ ගෙඩි ගන්නේ කොහොමද? ගෙඩි එක දන් දෙක නම් හැදෙන්නේ. ගහේ ඔක්කොම කොළ ටික වැඩි හරි අතු ටික කපලා හුළුවත්තක් ගත්තා. සතියට දවසක් වෙන්න සති 3ක් මොකද කරන්නේ? රත් කරන්න. සති 3 රත් කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මාසයක් ඇතුළත මල් හැදෙනවා. අනිවාර්යෙන් රත් කළ මාසෙ රත් කරන්නේ කොයි ගානටද? ගහේ චූටි කිරි බින්දුවක් එළියට එන ඕන වෙන ගානට. විනාඩි 5ක් විතර රත් කරනකොට එහෙම එනවා. හොඳට හුළුවත්තකින්. ඒ වගේ මේ හැම ගහකම ඕන තරම් ගෙඩි ගන්න පුළුවන්. ගහක් හිටවන්න ඕන කොයි වෙලාවෙත් හොඳට හිරු එළිය තියෙන තැනක. හිරු එළිය නැත්නම් ගෙදර මොනවද හිටවන්නේ? ගහල කිරියල කියන්නේ ගහලා දෙමස් ගහලා ඩෙටෝල් ගහලා බතල ඒව හිටව ගන්න. තේරුණාද? පැංගිරි ශාකවල පළදාව ගන්න. කොහොමද පැංගිරි ශාකවල පළදාව ගන්නෙ? එක ගෙඩියක් හරි හැදෙනවනම් බරෙල්ලලා අපි අතු ගැට ගන්න පොළවේ උලක් කරලා ලණු ගහලා ගැට ගන්නවා. ඇන්ගල් එකට පොඩි කාණුවක් වගේ පොළවේ කපනවා. තව මොනවයි? ගහට හිමින් උදේ පාන්දර ඉස්සර නම් මිනිස්සු කියන්නේ මොකද්ද? කතා නොකර මේ ඉදලෙන් නෙවෙයි කතා නොකර ගිහිල්ලා මොකද්ද අපේ කොටන්නේ? මෝල් ගහෙන් තට්ටු කරනවා. නේද? ඒ වගේ ක්‍රම තමයි ඒවට කේම් ක්‍රමයක තියෙන හැබැයි විද්‍යාත්මකව අද හොයාගෙන තියෙනවා. ඒකේ ශක්තිය අඩු කරන එක කරන්නේ. ගහේ කඳ පොඩ්ඩක් හරි ඩැමේජ් කරනවා නම් ගස් ලැබු ගහේ පොළවෙන් ගෙඩි ගත හැකි. ගස් ලැබු ගහේ ගෙඩි 100 ගාණක් ගතයි. ගාල්ලේ ග්‍රවුන්ඩ් එක වටේම අපි ලොරි ගාණක් කැඩුවා. දකින්න නැතනේ ඉස්සරේ කොහොම කරේ. ඕඩ තරම් ක්‍රම තියෙන මිනිස්සු අර ඒව නෙවෙයිනේ හොයාගෙන යන්නේ. එහෙම එකක් බලන්නේ බලන්න. අර ගෑනු ළමයා ගෙදර කී දෙනෙක්ද මරලා තෙවුනේ කොතනද කොයි විදියටද යට වෙලා හිටියේ කොහොමද ඔක්කොම දන්නව නේද? ඇත්තන දන්නවනේ නේ? ඒව හරි වැදගත් වෙනවා ජීවිතේට ප්‍රවේශම් කරලා දැනගෙන ඉන්න. එන ඇත්තම කොච්චර නිවුස් වල ඔක්කොම කියලා ඔයාලා හොඳට අහලානේ තියෙන්නේ. සෑහෙනම ජීවිතේට වැදගත් වෙන දේවල්නේ. ඕනම තරම් ඔය ඊයේ මරපු ගාන ඊයේ මරලා හැටි වෙඩි තියපු හැටි වෙඩි තියපු තැන තියෙන හැටි දුවන හැටි මේ ඔක්කොම ඉතින් පෙන්නනෝනේ. ඔක්කොම හිතේ කොච්චර තියේ. ඒක නිසා අද ඔයාලට ජීවිතේ වැදගත් කියලා යම් දෙයක් පොඩි හරි දෙයක් ඉගෙන ගත්තා නම් අල්ලපු ගෙවල් 5කටවත් ගිහිල්ලා කියන්නේ. කියලා දෙන්න. අපි සිංහ කරණට හිටවුවොත් මොනම මීයෙක්වත් කන්නේ නැහැ. දැනට හිටවල තියෙන එක මීයෝ කනව නම් මොනවද කරන්නේ ඔයාලා? මොකද කරන්නේ? කොණ්ඩේ කපන තැනට ගිහිල්ලා එසකේ ටිකක් ගෙනල්ලා එහෙමම දානවා. ඈ? නෑ. මොකද කරන්න ඕනේ නේද? චූටි කෑලියට කපන්න ඕන. චූටි කෑලියට කපනවා. කපලා දාන්න. මීබෙන් වලට. පන්සලේ ඉඳන් I think මීයන්ට නම් අද ඕන තරම් දේවල් තියෙනවා. මට පන්සලක ඉඳගෙන කියන්නත් බෑ මම ඒක කියන කැමති නැහැ. මීයෝ නම් ප්‍රශ්න නෙමෙයි අද තාක්ෂණයේ දිනු තරම්. එහෙනම් ඔබට මට මීට වඩා කාලය ගන්න අමාරුයි. අනිත් තැන් වලින් කෝල් කරනකොට එක දිගටම තව 4 පළකට යන්න තියෙන ඔබත් මොනවා හරි ඉගෙන ගන්න. පරිසරයෙන් ඉගෙන ගන්න. දරුවන්ට ෆෝන් එකක් දීලා අරන් කියන්න මොනවා හරි ජීවිතේට වැදගත් වෙන දෙයක් ඉගෙන ගන්න කියලා. හැම ළමයෙක්ම දැනුවත් කරන්න. එහෙම නැති වුණොත් ඉතින් රටම මේ තත්ත්වයට යාවි. තා දවසෙන් දවස අපි එන ඕනම නායකයෙකුට බැන ඕන කෙනෙකුට මඩ ගහ එළි වෙනකන් රෑ වෙනකන් උදේ ඉඳලා පන්න යනකම්ම මහන්සි වෙන නායකයටත් ගහන මම නම් දේශපාලනේ කොයි පැත්තද කියලා ඔයාලා දන්නව ඇති. නමුත් අර රමේෂ් පත්‍රණේ කියන මිනිස්සයා 725ක් හොරකම් කරන්නේ නැහැ. කාගේවත් දෙයක් ගන්නවත් නැහැ. ජීවිතේට මන් දැනුවත්ව වරදක් කරන්නේ නැහැ. මිනිහාගේ ගේ පිච්චුවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ටත් හානි කරනකොට ඉතින් තව මොනවද කතා? ඉතින් ඒ වෛද්‍යවරයෙක් උගත් මිනිහෙක් අපි කියන උගත්තුළු යන්න ඕන. ඒ වුණ උගතෙක් ගියා ඇත්ත වැඩ කරන්න බොරුව හොරකම කරේ නැහැ. ඒ මිනිස්සයාගේ ගේ පිච්චුවා. ඒ කියන්නේ මේ ඉන්නේ කොතනද කියලා මට නම් තේරෙන්නෙම නැහැ. ඒ කියන්නේ හොරු එහෙ ඉන්නව හොරු නොවන අය ඉන්නවලු අරයා හොඳයිලු මෙයා නරකයිලු. එහෙම කර හිටියොත් අපි ඔක්කොම හැමදාම කට්ටියගේම අඩුපාඩු කිය ගෙවල් ගිනිදලා මිනිස්සුන්ට බැන ඉදිමු. ඒකට හොඳ ලස්සනටම අපිට ඉන්න පුළුවන් වේවි. අපි දන්නේ නැහැ ඉතින් අපි බෞද්ධයි කියලා බෞද්ධයි කියන්නේ මේ නමටවත් පන්සලට යන එකවත් පොහෙට නෙමෙයි. පන්සිල් පද 5ම විතරක්වත් ආරක්ෂා කරගන්න එකයි කියලා තමයි මුළු රටටම අපිට කියන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි කාගේවත් දිහා බලන්නේ නැතුව මේ ඇඟිල්ල මෙහෙම කරනකොට 4ක් අපේ පැත්තේ තියෙන කියලා හිතාගෙන මේ ඔක්කොම වැරදි ටික කරේ අපේ කියලා හිතාගෙන අපි හරි දේ කරමු. හරි දේ කරන මිනිසුන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ සියලු දෙනාට මෙසේ කියමින් හැම දෙනාටම තා 5 දෙනෙකුටවත් දැනුම දෙන්න මම කියපුවෙන් වචන දෙකක් හරි ඉගෙන ගත්තා නම් තා කවුරු හරි දැනුවත් කරන්නයි කියලා ඉල්ලා සිටමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ ඔක්කොම අයට බොහොම ස්තුතියි. අපිට සහාය දුන්න මාධ්‍යවේදී මහත්තුරුන්ට දහස් වාරයක් ස්තුතියි. අපි එහෙනම් පුංචි එළවලුවට පැකට් එකක් දෙනවා. ඔහොමම ඉන්න. ඇත්තටම අපි ඊටාම සන්තෝෂ වෙනවා එතුමාගේ මේ
කටයුත්ත ගැන මේ අපිට ලබා දීපු දැනුම දැන් ලබා දෙන ඇට පැකට් එකකට වඩා වටිනවා මේ දැනුම ටික. අපිට විලිලැජ්ජයි අපේ දෙමාපියන්ගෙන් මේ අහගත්තු නැති ටික ගැන. මේ පොඩි දේවල් මේවා ඇහිලා තියෙනවා අහලා නෑ. ඒක නිසා ඇහිච්ච ඒවා මතක හිටින්නේ නෑනේ. පොඩි යන්තම් මතක හිටින්නේ. ඒක නිසා අපිට කියා දුන්න කාරණා ටික තරේ මතක තියාගමු. ඇත්ත. ඒක වෙනත් තවත් කෙනෙකුට කියලා ඒක මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා කියන එක අපේ යුතුයකමක් වෙනවා. අපි හරිම සන්තෝෂයි මුණ ගැහිච්ච එක එතුමාව චන්ද්‍රලාල් අබේගුණවර්ධන කියන චරිතය ඔබ මීට කලින් චරිතයක් විදිහට අඳුරගත්තේ නැහැ. නමුත් අද අඳුරගත්තා මේ හැබැයි බෞද්ධයෙක්, හැබැයි ගොවියෙක් විදිහට වසර 3ක්ම ජයග්‍රහණය කරපු මේ රටේම ප්‍රධාන ගොවියා විදිහට ජයග්‍රහණය කළා. එතුමා තාම නිහතමානී චරිතයක්. වැටකුළු ගෙදරකට ඕන පැල 4ක් හෝ 5. පතෝල නම් 4යි. පිපිඤ්ඤ නම් වැල් 5යි. හරිවිල නම් වැල් 4යි ඕන ගෙදරකට. ඒ ඇට ටික මේකේ තියෙනවා. රාබු 20ක් තියෙනවා. එහෙම ගෙදරකට ඇති වෙන්නේ ලෝකෙට මේකේ තියෙන පොඩි උනා. පොඩි නෑ මේක ඇත්තට රුපියල් 400 ගාණක් වෙන පැකට් එක. ප්‍රවේශංකල එක ඇටයක්වත් නැත්නම් අපි පරීක්ෂා කරලා අපේ මේ ලෝඩුවට. ඒක නිසා කවුරු හිතව ගන්න විසි කරන්න නම් එපා. ඔබේ දුරකථන අංකය දීලා ගියොත් අපිට පුළුවන් පැල හැදිලාද නැද්ද කියලා හිතෙව්වට පස්සේ ඒවා හැදෙනවද කොච්චර උසද ඒවත් අහන්න හැකි අපිට. එතුමා මේ පැල බෙදා දෙනකම් මම පොඩ්ඩක් කතා කරන්න මම කවුද කියලා දන්නවනේ ඒගොල්ලෝ. මම පුංචි කාලේ පන්සල වත්තේ පැල ඉඳපු කෙනෙක් කෙනෝල ඉඳපු කෙනෙක් හාමුදුරුවෝ කතාවට මේ කියන්නේ අපි පන්සල් වත්තේ ඉස්සර මේ විදිහටම පැල ඉඳුව ඒකින්ද හාමුදුරුවෝ ආරාධනාව අරන් මේ පන්සල් වත්තේ පැල ඉඳන ගොඩක් අපි ආදායම ගත්තා. ඔය පල්ලෙහා ඇලයිනේ පටියේ මම තමයි හැදුවේ ආයි අම්මයි. ඒ නිසා ඔයාලට මතක නැතුවදී මම ඒව කරපු එක්කෙනෙක්. ඒ නිසා අපි ගමේ ඉස්සර මේ වගේ ගොඩක් දේවල් කරන අපේ ගමට උදව් කරන්නේ මහත්තයා ඇවිල්ලා අපිට ලොකු සේවයක් කරන බලන්නකො වෙන කෙනෙක් නම් මේ පැල ටික වෙන අය අත දෙන්නේ මේ ඇට ටික එතුමාම බෙදලා දෙන්නේ. ඒ නිසා පැල ඇට අහක දාන්න එපා. අර කිව්වා වගේ පාර්සලයක හරි ඉඳන්න ගෙදර ගිහිල්ලා නෑ කියන්න එපා. මොකද ඉස්සරහට ගොඩක් උමනාවේ මේ වගේ දේවල් කරන පුද්ගලයෝ රටේ නෑ. ඉතින් මේ මෙතුමා දුන්නු කාරණා තිතා වැදගත්. මොකද අපිත් නොදන්න කාරණා ගොඩක් ඉගෙන ගත්තා. මම හිතන්නේ අනිකුත් ඔය ගොවිතැන් විධාන අපි නියෝජනය කරන දානකින් ඒ රටෙන් යනවල උසාවිය දොන්දාගන්න ගමේදී මේ තොරතුරු ටික ලැබුණා. අද අපේ ගොවියන් මේ කර්මාන්තය සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ගම තුල ගෙදර තුල ඉවතු වෙනවා. ඉතින් මම හිතන්නේ මේ පළපොයින් ගන්න අපේ ගම්වාසී සියලු දෙනා මේක හැබැයි දැනුවත් වීම ටිකක් අඩු වෙන්න පුළුවන්. දැනුවත් වීම අඩු වුණා. අපි දැන් තේරුම් ගත්තා ආලෝචිත වටිනාම දේවයක් කරලා පුරවලා ගන්න. මොකද අනිත් දෙපාර්තමේන්තු වලම දෙපාර්තමේන්තු වල ඉන්න ක්‍රියාවලියත් එන්න කියන ප්‍රත්‍යාද කරන පළක් ප්‍රයෝජනක් මේ නැහැ. නමුත් අද ලබාගත් මේ දේශයෙන් ලබාගත් දැනුම් කොට ටිකක්ම යමක් වගාව කරන්න නිදීක දැනුමක් මේ අය ලබාගත් මම හිතන්නේ වැඩි කියෝ කියන ඒ අය මේක නිදුන්කම පෙන්වන්න පුළුවන් වුණා. අපේ ජීවිත කරන්නේ මගේ ජීවිත කරන්නේ නම් බැලුවා හොඳ අත්දැකීම් ටිකක් ලැබුණා. නිවැරදි වගාවක් කරනවා වකයිසක් නැතුව ආරක්ෂා කරනවා. ඊළඟ ආමණියකින් ඊළඟ උදේවයි වටිනාකම අවමභාගයෙන් කරගෙන ලැබීම දුරුපදයක් ඉතාම වටිනා කියලා ප්‍රකාශ කරනවා. හරිද ටීවී තුලින් අද දවසේ අපි පැමිණුණා ගම්මැද්දේගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයට. එහි විශේෂ කාරණාවක් ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ කාරණාවේදී ලංකාවේ 3 වෙනි වතාවටත් ශූර ගොවියා හැටියට සම්මානයට පාත්‍ර වුණු චන්ද්‍රලාල් අබේගුණවර්ධන කියන මේ යෝන් එහෙම නැත්නම් ජව සම්පන්න තරුණයේ ඉන්න කෙනෙක්. ඔහු Tamanගේ ගොවි ඥාණය රටට බෙදා දෙනවා. බීජ කට්ටද ලබා දෙන ඒ අවස්ථාවට අපි සහභාගී වෙලා මේ රටට ලෝකෙට ගෙන යන්න අපේ දායකත්වය ලැබුණා. මොකද ඔහු හැම විටම කිව්වා හරිදේ සමාජගත කරන්න ඕන කියලා. හරිදේ ටීවී අපේ නාලිකාවෙත් එකම අරමුණ හරිදේ සමාජගත කිරීම. එනම් 077 321 39 66 අපේ දුරකථන අංකය 077 321 39 66 අපේ දුරකථන අංකය. ඔබට අපිට කතා කරන්න පුළුවන්, ඔබට ලියන්න පුළුවන් අපිට හරිදේ ටීවී අබේසිකරලි බඩුමාලිගේ ලබුදුව. හරිදේ ටීවී අබේසිකරලි බඩුමාලිගේ උඩුමහල ලබුදුව. ඉතින් මේ හැම විදිහටම මේ කාරණා පිළිබඳව ඔබට දැනුවත් වෙන්න පුළුවන්. එහෙමනම් අර කිව්වා වගේ දැන් මේ මොහොතේ ඔබ මම ක්‍රියාත්මක විය යුතුයි. ඒ තමයි අපේ ජයග්‍රහණය. ගිහින් එනම් නැවතත් මේ විදිහට ගොවි බිමෙන් හමු වෙන තුරු.